right අපි අද කතා කරන්නේ පාලන ගිණුම් ගැන. එතකොට කොහොමද මේ පාලන ගිණුම් කියන්නේ? පාලන ගිණුම් කියලා අපි සරලව අර්ථ දක්වනවා නම් කියන්නේ එකම වර්ගයේ ගනුදෙනු කිහිපයක් වෙන අවස්ථාවක්. හරිද? එකම වර්ගයේ ගනුදෙනු කිහිපයක් වෙන වෙලාවකදී මේ වෙන සියලුම ගනුදෙනු ටික පොදු ලිජරෙන් යන්න ගියොත් පොදු ලිජරේ සෑහෙන්න විශාල වෙනවා. මේ විශාල වෙන එක පාලනය කරගන්න නැත්නම් මේ විශාල වෙන එක නිසා වෙන ගැටලු අවම කරගන්න එක හා සමානව සිදුවන විශාල වශයෙන් සිදුවන එකක් දෙකක් නෙවෙයි එක හා සමානව විශාල වශයෙන් සිදුවන ගනුදෙනු ටිකක් වෙනමම ලෙජරයක වෙනමම ලෙජරයකට සටහන් කරන එක තමයි මේ පාලන ගිණුම් වලින් වෙන්නේ. එතකොට අපි එක්සැම්පල් එකක් පෙන්නන්න වෙනවද මෙන්න මේක වෙනවනේ right මේ තියෙනනේ T ගිණුම් මේ වගේ තමයි සාමාන්‍ය ව්‍යාපාරයක පොදු ලිජරේ තියෙන්නේ. හරි පොදු ලිජරේ කොහොම ගිණුම් ටික තියෙන මේ විදිහටනේ ඒ තියෙන්නේ T ගිණුම්. හරිද T ගිණුම් ගහම මේ වගේ එකක් තමයි පොදු ලිජරේ කියලා කියන්නේ. එතකොට ඔය ලිජර් එකේ එක හා සමාන වෙන ගනුදෙනු ගොඩාක් තියෙන්න පුළුවන්. හරි එහෙම එක හා සමානව තියෙන ගනුදෙනු ඔක්කොම ටික එක පැත්තකට අරගෙන එක ලිජරයක නැත්නම් එක පොතක වාර්තා කරලා ඒකේ තියෙන ශේෂයන්ගේ අවසාන වටිනාකම් ටික අරගෙන ඒ ටික පොදු ලිජරේ වෙනම ගිණුමක අපි සටහන් කරනවා. ඒ සටහන් කරන ගිණුම තමයි පාලන ගිණුම කියන්නේ. හරි මේ විදිහට සටහන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අහිතම තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි තොගය, අනිත් එක ණය ගැතියෝ සහ ණය හිමියෝ. දැන් ණය ගැතියෝ ණය හිමියෝ කියලා කෙනෙක් නම් දන්නවා. සාමාන්‍ය ණය ගැතියෝ ණය හිමියෝ කියලා කියන්නේ භාණ්ඩ ණයට විකිණීම සහ ණයට මිලදී ගැනීමත් එක්ක ඇතිවන ගිණුම්නේ. එතකොට ණය අපි එක පුද්ගලයෙක්ගෙන් නෙවෙයි භාණ්ඩ ණයට ගන්න සහ ණයට විකුණන්නේ. නේද? ගොඩක් අයගෙන් ගන්න. එතකොට එක ව්‍යාපාරයක් ගත්තොත් ඒ ව්‍යාපාරය අපි හිතමු ණයට විකුණනවා පුද්ගලයෝ 100කට විතර ණයට විකුණනවා වෙන්නේ නැති. එතකොට පුද්ගලයෝ 100කට ණයට විකුණනකොට ඒ 100 දෙනාටම එක ගිණුම ගානේ ගහනවා. හරිද? එක ගිණුම ගානේ ලෙජරේ ගහනවා. එතකොට ලෙජර් එක එක ගිණුම ගානේ ගහනගෙන ගිණුම් 100ක් යනවා. එතකොට එක පිටුවක එක ලෙජර් එක නම් තියෙන්නේ. හරි ලෙජරේ එක පිටුවක එක ටී ගිණුම ගානේ ගිහුවොත් පිටු 100ක් විතර යනවා. එතකොට හදිසි හරි අපිට මේ ණයගැතිය සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා කරන්න ඕනේ වුණොත් හොයාගන්න හරි අපහසුයි. නේ? එතකොට පොදු ලෙජරේ ණයගැතිය විතරක් නෙවෙයි ඉන්නේ. තවත් ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ ගිණුම් මොකද වෙන්නේ? මේ ගිණුම් ප්‍රමාණය වැඩි වෙලා පොත් ණය අර ලෙජරේ පොත් ලෙජරය විශාල වෙනවා. නේ? ලෙජරේ කියලා කියන්නේ පොතක්නේ. හරි? ඒකත් ලොකු පොතක්. හරිද? එතකොට මේ පොත සෑහෙන විශාල වෙනවා. එතකොට විශාල පොතක් අපිට නඩත්තු කරනවට වඩා ලේසි නේද? පොඩි පොතක් නඩත්තු කරන එක. දැන් ඔයාලා බලන්න. ඔයාලා 12 පන්තියට ආවට පස්සේ accounting වලට ගත්තේ CR පොතක්නේ. නේද? 12 මුලින්ම ආවට පස්සේ accounting වලට ලොකු CR පොතක් ගත්තා. ගත්තට පස්සේ දැන් අවුරුද්දක් ගිහින් ඉවරයි. දැන් 13 පන්තියට ගිහින් තියෙන්නේ. දැන් ඔයාලා පාවිච්චි කරන්නේ ඒ පළවෙනි දවසේ ගත්ත CR පොතමද? ගොඩක් වෙලාවට නැහැ. නේ? එහෙම වෙන්න විදිහක් නැහැ. හැබැයි එහෙම පුළුවන් එක මේ කින කවුරුත් නම් එහෙම වෙන්නේ නැහැ. යන්න දන්නවා. එහෙම වෙනවා. මේ කිසිම වැඩක් නොකර හිටියනම් පොත තියෙනවා. හරිද? පොතේ මුකුත් ලියන්න නැතුව තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මේ වෙනකොට ක්ලාසස් වලට ගත්ත පොත් එතකොට ඉස්කෝලේට ගත්ත පොත් ඔය වගේ පොත් ගොඩක් ඔයාලා ගාව ඇති. හරිද? ඒ කියන්නේ 100 පිටු 200 පොතක් ගත්තත් මේ වෙනකොට පොත් දෙකක් තුනක් ඉවර වෙලා ඇති. නේද? ඒ ගොඩක් මේ අපි වැඩ කරනවා. එතකොට වැඩ කරන්න පොත් මේ ඉවර වෙනවානේ. ඉතින් ඔයා ඉවර වෙන පොත් ටික ඔක්කොම එකට එකතු කරලාද තියාගෙන ඉන්නේ? නේ? එකට එකතු කරලාද තියාගෙන ඉන්නේ? නෑ නේද? මොකද කරන්නේ එක පොතක් ඉවරනාට පස්සේ ඒක අයින් කරලා තව පොතක් ගන්නවා. ඒ ගන්න පොත අර පරණ පොතට තියලා ස්ටේපල් කරනවද? ඉස්සර ඔක ස්ටේපල් කරා දැන් නම් කරන්නේ නැතු ඇති. එහි පොත විශාල වෙනවා වැඩි. එතකොට විශාල පොතක් නඩත්තු කරන්න ගියාම ඔයාට හරි කරදරයි. බෑග් එකේ බර වැඩි වෙනවා. නේ? උස්සගෙන යන්න බෑද? බෑග් එකේ බර වැඩි වෙනවා. එතකොට පිටු 200 පොතක් එනකොට දැන් ඔයාට පිටු 400 පොතක් අරන් යන්න වෙනවා. දැන් ඕක නඩත්තු කරන්න හරි අපහසුයි. ඒ නිසා මොකද කරන්නේ? පරණ පොත ගෙදර තියලා අලුත් පොත විතරක් අරගෙන යනවා. ඒක ඔයාට පහසුයි. ඒක අතක.
අන්න ඒ වගේ වැඩක් තමයි අපි මෙතෙන්දී කරන්නේ. දැන් ණය ගැතියෝ ණය හිමියෝ වගේ කට්ටිය ගොඩාක් ඉන්නකොට මොකද කරන්නේ අර විදියට විශාල වශයෙන් මේ ගිණුම් ගාලා ලෙජරේ විශාල වෙන එක අවම කරගන්න. ඒ ඉන්න ණය ගැතියෝ ටික ඔක්කොම එක පොතක ලියනවා. එතකොට ඒකේ ඉන්න ඔක්කොම ණය ගැතියෝනේ. අර ණය හිමියෙක් ඉන්න පුළුවන් දෙයක බෑ. ඔක්කොම ඉන්නේ ණය ගැතියෝ ටික ඉන්නේ. එතකොට ණය ගැතියෝ සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ අනිත් පොතේ ඉන්නේ කවුද? අනිත් පොතේ ඉන්නේ ණය හිමියෝ. හරි? අනිත් පොතේ ඉන්නේ ණය හිමියෝ. එතකොට දැන් අර හදිසි හරි ණය ගැතියක අපිට හොයාගන්න වුණොත් අර පොදු ලිජරේ තියෙන ගේම් 100 පෙරලා ඉන්න ඕනද? නැහැ. මොකද කරන්නේ? කෙලින්ම ගත්තා ණය හිමියෝ නැත්නම් ණය ගැතියෝ කියලා තියෙන පොත ඒ පොත අරගෙන පෙරලුවා අදාළ ණය ගැතිය හොයාගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට පොදු ලිජරේ ලියන්නේ නැතුව වෙන ලිජරයක නැත්නම් වෙන පොතක අපි මේ එක හා සමාන ගණතුණු සටහන් කරලා වෙනම පොතක් පවත්වාගෙන යනවා නම් අන්න ඒ පොත නියෝජනය කරලා එයා වෙනුවෙන් නියෝජිතයෙක් විදිහට ගිණුමක් පොදු ලිජරේ සටහන් කරන්න ඕන නැත්නම් පොදු ලිජරේ වාර්තා කරන්න ඕන. මේ වාර්තා කරන ගිණුමට අපි කියනවා මොකද්ද? පාලන ගිණුම කියලා කියනවා. ඒක ණයගැතියන් සම්බන්ධයෙන් නම් තියෙන ණයගැති පාලන ගිණුම කියනවා. නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම කියනවා. ණය හිමියන් සම්බන්ධයෙන් නම් තියෙන ණය හිමි පාලන ගිණුම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම කියලා කියනවා. තොග සම්බන්ධිනොත් මේක එනවා ව්‍යාපාරවල තියෙනවා තොග ලිජරයක් කියලා එකක්. හරිද? තොග ලිජරය හදන විදිහ අපි 13 දී කතා කරමු. තොග ලිජරයක් තියෙනවා. තොගයත් ඔය විදිහට. දැන් බලන්න සිල්ලර කඩයක්. හරිද? ප්‍රායෝගිකව හිතන්න සිල්ලර කඩයක් බලන්න. සිල්ලර කඩවල තියෙන භාණ්ඩ බලන්න. ඒ වගේ තියෙනවා හාල් තියෙනවා. හරිද? සිමෙන් මොනවද? සිරි. හාල් තියෙනවා, සීනි තියෙනවා, පරිප්පු තියෙනවා. හරිද? මේ හැම එකක්ම තොගනේ. නේ? හාල් තොගේ ලියන්න පුළුවන්ද අපිට පරිප්පු? බෑ නේද? තොග දෙකක් එක. වර්ග දෙකක්. අන්න ඒ වගේ. ඒ ව්‍යාපාර වලට තොගේට වෙනම ලෙජරයක් පවත්වාගෙන යන්න වෙනවා. මොකද හාල් ගත්තොත් අපි එක හාල් වර්ගයක්ද ගන්නෙ? නෑ. හාල් වර්ග ගොඩක් ගන්න. එතකොට පරිප්පු ගත්තොත් රතු පරිප්පු නම් තමයි දෙන්නේ. නමුත් ඔය පරිප්පු වර්ග කහ පරිප්පු තියෙනවනේ අර ලොකු ඇට තියෙන අන්න ඒ වගේ එක එක කීපයක් තියෙනකොට. හරිද? අන්න ඒ වගේ තොගේ ගත්තොත් ඒ කඩේ තියෙන තොගේ ගත්තොත් තොගේ විවිධාකාරව තියෙනවා. ඉතින් මේ තියෙන හැම එකටම එක ගිණුම ගානේ ඕපන් කරන්න ඕනේ. එතකොට මේ හැම එකටම එක ගානේ ඕපන් කරන්න ගියොත් මොකද වෙන්නේ? අපි ප්‍රධාන ලෙජරේ නැත්නම් පොදු ලෙජරේ තවත් විශාල වෙනවා. අන්න ඒක වලක්ව ගන්න අපි තොග ලෙජරයක් වෙනම පවත්වාගෙන යනවා. ඉතින් ওই විදිහට ණයගැතිව ණයහිමියෝ සහ තොගේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් එක එක ව්‍යාපාරවල වෙනම උපලෙජර් පවත්වාගෙන යනවා. මෙන්න මේවට කියන්නේ මොනවද? උපලෙජර් කියලා කියන්නේ. ඉතින් මේ තියෙන මේ පේන්න තියෙන උපලෙජර් එකක් මේකේ බලන්න තීගිනු ගොඩක් තියෙනවා. මම මේ ඉන්නේ ටිකක් zoom කරලාට පෙන්නන්න. මේ හැම එකම ගන්න දාලා තියෙනවා. හරිද? මේ විදිහට මේ A කියන ණයගැතියාගේ නම A අනිත් එක නම B C D E ඔය විදිහට ඉන්න ණයගැතිය ගොඩක්. හරිද? ඉතින් ඒ ඉන්න හැම ණයගැතියෙක් වෙනුවෙන්ම එක T කිලිම ගන්න මේ වගේ තියෙනවා. හරි? මේක තමයි ණයගැති ලෙජරේ කියලා කියන්නේ. ණයගැතිය හරි ණය හිමිය හරි. හරි? මේ විදිහට ගොඩාක් ඉන්නවා. හරි දැන් අපිට ලේසි මේක හොයාගන්න ඉංග්‍රීසි අක්ෂරය නැත්නම් එයාගේ නම අපිට මේක හොයලා දැන් බලන්න මේක නම් ටිකක් හොයාගන්න ටිකක් අමාරුයි වගේ වලට බේරෙන්නේ. ඒ නමුත් ඔක හොයාගන්න ක්‍රම තියෙනවා මේකේ. හරි මේකේ සර්ච් කරලා බලන්න පුළුවන් අපිට ඒ අකුර හරි ඒ අකුර හොයාගන්න පුළුවන්. ඒ නිසා එක්මනින් ඔක හොයාගන්න පුළුවන් මේකේ. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ලෙජරේ නැත්නම් මේකට අපි කියන්නේ මොකක්ද? උපලෙජරේ කියලා කියන්නේ. හරි ප්‍රධාන ලෙජරේට අමතරව ගහන ලෙජරේට අපි කියන්නේ මොකද? උපලෙජරේ කියන්නේ. මේ උපලෙජරේ තියෙන විශේෂත්වය ගත්තොත් මේ උපලෙජර් වල කිසිම වෙලාවක තිත්ත සටහන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් මේකේ තියෙන්නේ තනි සටහන් විතරයි. ඒ කියන්නේ එක්ක හරනම් හර විතරයි බැර සටහනක් නැහැ. ඕනම ගනුදෙනුවක ඒ ගනුදෙනුවට අදාළ හර සටහන් හෝ බැර සටහන විතරයි උපලෙජරේ කියන්නේ. ඒ නිසා මේක ඇතුලේ දිත්ත සටහන් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරිද? උපලෙජරේ හැදුවට පස්සේ උපලෙජරේ ටිකකින් ටික ගහලා ඒ වගේ තියෙන අවසාන ශේෂයන් පිළිවෙලින් අවසාන ශේෂයන්ට එකින් එක අරගෙන අපි ශේෂ ලයිස්තුවක් හදාගන්නවා. හරිද? ඒක නිකන් හරියට ශේෂ පිරික්සුම තියෙන්නේ. අන්න ඒ වගේ ශේෂ පිරික්සුම වගේ ලිස්තරයක් හදාගන්න. විස්තරයක් හදලා එන්න ඒකට මේ වගේ තියෙන අවසාන ශේෂ. ඒ කියන්නේ ශේෂී භාගය යන ටික එයාගේ නමත් අරගෙන ලියාගෙන යනවා. හරිද? ශේෂ ලයිස්තුවක්. එතකොට ඒක නිකන් හරියට ශේෂ පිරික්සුම වගේ තමයි.
ඊට පස්සේ ඒක හදලා ඒක තියෙන ශේෂයයි අපි පොදු ලිචරේ නැත්තම් ප්‍රධාන ලිචරේ තියෙනවනේ මේ නායකත්වය නැත්තම් මේ නායකයෙක් ගිනුම් ඔක්කොම නියෝජනය කරන තනි ගිනුම අන්නේ තනි ගිනුමේ තියෙන අවසාන ශේෂය දෙක සංසන්දනය කරලා බලන්න. මේ දෙක සංසන්දනය කරාට පස්සේ මේ දෙක නිවැරදි නම් මේ දෙක නිවැරදි නම් කිසි ප්‍රශ්නයක් නෑ අපි ගනුදෙනු ටික හරියට වාර්තා කරලා තියෙනවා. හරි. හැබැයි ඒක 100%ක් හරි කියලා කියන්න බෑ. 90%ක් විතර ওই දෙක සංසන්දනය කරාට පස්සේ ශේෂය හරිනම් නිවැරදි කියලා කියන්න පුළුවන්. පොඩි පොඩි මිස්ටේක්ස් දීපලා හදිස්සියේ හරි බැර කරන්න ඕන එකක් නික හර කරලා ඒක අනිත් පැත්තට බැර කරලා වගේ එහෙම මොන හරි දෙයක් වෙලා තිබුණොත් පොඩි පොඩි වැරදි අත්වැරදි වෙන්න පුළුවන්. ඒව පස්සේ අනාවරණය කරගන්න ඕන. ඒවා ඒ වගේ ඒවා ඉන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් මේ වගේ පොඩි පොඩි දෝෂ තියෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ගත්තොත් එහෙම මේක අපි හදන ශේෂ ලයිස්තුවයි අපේ ප්‍රධාන ලෙජරේ තියෙන තනි ගිණුම තියෙන අවසාන ශේෂයයි අතර ගොඩක් වෙලාවට සමානකමක් තියෙනවා. අනිවාර්යෙන් ඒක සමාන වෙන්න ඕන. ඒක සමාන වෙන්නේ නැත්නම් වැරදි නිවැරදි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබ තමයි පාලන කිරීමක් හදන්න ඕන. දැන් පාලන කිරීම සම්බන්ධයෙන් මූලික වශයෙන් දැනගන්න ඕන කරුණු. හරි. ඊට පස්සේ බලන්න ඔයාලා දීගිනුමේ නායකත්වය හා නායහිමියන් සම්බන්ධ විස්තර ටිකක් දීලා තියෙනවා. හරි. Okay sounds. Right. සවුන්ඩ් වල මොකක් හරි නිකන් මේ ආමුතු සද්දයක් වගේ આવුත් මට පොඩ්ඩක් කියන්න. හරි. right. එතකොට මේක ගත්තාම ණයහිමියෝ සහ ණයගැතියන් සම්බන්ධයෙන් තොරතුරු ටිකක් දීලා තියෙන්නේ. හරි අපි මේක නිකන් ගොඩක් සාකච්ඡා කරගෙන යන් කොහොමද මේක ඉන්නේ කියලා. ඔයාලා රූල් කරගන්න ඉස්සර වෙලා ලොකු T ගිණුම් දෙකක්. හරි. ලොකු T ගිණුම් දෙකක් මේ වගේ ලොකු T ගිණුම් දෙකක් රූල් කරගන්න. ඔයාලගේ CR පොතේ පිටු භාග වෙන්න T ගිණුම් දෙකක් රූල් කරගන්න. නෑ එතනයි බොල් නැහැ ගිනිබක තෝරන ඒක වෙනම ගහන්න පුළුවන්. ඒකට නම් චූටි ගිනිබක් වන ලොකු ගිනිබක් එපා. අපි මෙතෙන්ද කතා කරන්නේ මේ ණයගති සහ ණයහිමි පාලන ගිණුමකට අයිති වෙන්න පුළුවන් කොටස් මොනවද කියන එක ගැන. හරි. ණයගති එක් සහ ණයහිමි වෙනුවෙන් අපි පොදු ලිචරේ නිකුත් කර නැත්නම් පොදු ලිචරේ සටහන් කරන පාලන ගිණුමකට වැටෙන්න පුළුවන් දේවල් ගැන තමයි මෙතෙන් කතා කරන්නේ. ඉතින් මේ තියෙන ඔක්කොම එන්නේ නෑ ඔයාලට. නමුත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් කියන එක දැන් මතක තියාගන්න ඕන. හරිද? ඒ නිසා තමයි මේ කියන කාරණා ටික දාලා තියෙන්නේ. එතකොට ඉස්සර වෙලා බලමු එයාලා සම්බන්ධයෙන් අපිට මොනවද එක එක ගිණුම් වල ඇති වෙන්නේ. හරි. මම විස්තර ටික කියන්න යන්නම්. පළවෙනි ගිණුම් වල සටහන් කරගන්න ඕන. හරි. ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි. නොතේරෙන තැන අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. right. සාමාන්‍ය ණයගැතිය ගත්තොත් එහෙම ණයගැතිය කියලා කියන්නේ ව්‍යාපාරයට පත්කමක් නිසා ණයගැතියන්ගේ ගිණුම් වල ආරම්භක ශේෂය තියෙන්නේ හර පැත්තට. නේද? ආරම්භක ශේෂය තියෙන්නේ හර පැත්තට. නමුත් අනපේක්ෂිත හේතුවක් නිසා නැත්නම් අසාමාන්‍ය හේතුවක් නිසා අසාමාන්‍ය ශේෂයක් ඇති වෙනවා. එහෙම අසාමාන්‍ය ශේෂයක් ඇති වෙන්නේ බැරට. හරිද? අසාමාන්‍ය ශේෂයක් කියලා කියන්නේ අපිට සාමාන්‍ය ණයගැතියා කියලා කියන්නේ අපිට පත්කමක් කියලා කියන්නේ එයාගෙන් අපිට මුදල් ලැබෙන්න ඕන. ඒකනේ සරල අර්ථයනේ ණයගැතියා කියලා කියන්නේ එයා අපිට ණයයි එයා අපිට ව්‍යාපාරයට සල්ලි දෙන්න ඕන. ඕකනේ සරල අර්ථය. එතකොට අසාමාන්‍ය ශේෂයක් නම් ඇති වෙලා තියෙන්නේ. ඒ අසාමාන්‍ය ශේෂයක් ඇති වෙන්නේ ව්‍යාපාරයේ ණයයි ණයගැතියට. ඒ කියන්නේ ණයගැතියා ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් ව්‍යාපාරයට එවලා නම් තියෙන්නේ. නැත්නම් සල්ලි ගෙවලා නම් තියෙන්නේ. මේ වැඩි වෙලා තියෙන ප්‍රමාණය නිසා බැර ශේෂයක් ඇති වෙනවා. හරිද? මේ වැඩි වෙලා තියෙන ශේෂය නිසා මොකද වෙන්නේ? බැර ශේෂයක් ඇති වෙනවා. මේ ඇති වෙන බැර ශේෂය තමයි අසාමාන්‍ය ශේෂයක් විදිහට අපි හඳුන්වන්නේ. එතකොට ණයගැති පාලන කිනුමක හර ශේෂයකුත් ඒත් එක්කම බැර ශේෂයකුත් තියෙන්න පුළුවන්. ඔක එකවර වෙන්නත් පුළුවන්.
හරිද? එකවර වෙන්න පුළුවන්. එහි එහෙම එකවර වෙන්නේ. එකවර වෙන්නේ අපි දැන් මේ හදාන්නේ ණයගැති පාලන ගිණුමක්නේ. එතකොට මේ පාලන ගිණුමේ තියෙන්නේ ණයගැතියන් සම්බන්ධයෙන් නැත්නම් ණයගැති උපලෙජරේ නේද? ණයගැති උපලෙජරේ තියෙන සියලුම ගිණුම් වල නියෝජනය වෙන ගිණුමක් නේ ණයගැති පාලන ගිණුම කියන්නේ. එතකොට එක් ණයගැතියා වෙනුවෙන් අපි වෙන වෙනම එක ගිණුම් හදනවා. උපලෙජරේ. එතකොට මේ හදනකොට සමහර ණයගැතියෝ ඉන්නවා අපිට පිළිවෙලට එයාලගේ නැත්නම් සාමාන්‍ය විදිහටම එයාලා අපිට සල්ලි දෙනවා. හරිද? හැබැයි සමහර ණයගැතියෝ ඉන්න පුළුවන් කොහොමද? එයා ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් අපිට සල්ලි එවලා තියෙන්න පුළුවන්. හරි? මොකද මේ ණයගැතියෝ හැම ණයගැතියෝ ඒත් එක්ක ණය හිමියෝ එක්ක වෙනවා. ණයගැතියෝ සාමාන්‍ය මේ ව්‍යාපාරයත් එක්ක නිතරම ගනුදෙනු කරන කට්ටිය තමයි ඔය ඉන්නේ. හරි? ඒ කියන්නේ හැමදාම ගනුදෙනු කරන කට්ටිය තමයි ඔය ඉන්නේ. හරි? දැන් අද එක්කෙනෙක් ඉන්නවා හෙට වෙන කෙනෙක් එහෙම නැහැ. හරිද? අද ඉන්න ණයගැතියා සෑහෙන කාලයක් අපිත් එක්ක ගනුදෙනු කරනවා. මෙහෙම ගනුදෙනු කරනකොට ණයගැතියා අපිට එවන්න ඕන සල්ලි වලට වඩා වැඩිපුර සල්ලි දාන්න පෙළඹෙනවා. ඒක හේතුව යාගේ පැත්තෙන් එයා හරියට මූල්‍ය ප්‍රකාශන හදන්න නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන අර විශ්වාසය නිසා අපි ණය ඉක්මනට ගෙවන්න ඕන නිසා මොකද කරන්නේ? වැඩිපුර සල්ලි ගෙවනවා. ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයෝ කරන්නේ ඔය ණයගැතියන්ගෙන් සල්ලි ගන්න ටිකක් හරි අමාරුයිනේ. ඒ නිසා එයාලා කරන්නේ කාල සීමාවක් දෙනවා. අනිවාර්යෙන් දෙනවා කාල සීමාව. දින 45ක්, දින 30ක්, දින 15ක් වගේ කාල සීමාවක් දෙනවා. මේ කාල සීමාව ඇතුළත ණය පියවනවා නම් ඒ පියවෙනකොට තමයි ඔය වට්ටම් දෙන්නේ. මොනවද දුන් වට්ටම්? දුන් වට්ටම් දෙන්නේ අන්න ඒකට. අපි නිකම්ම දුන් වට්ටම් කියලා කියනවනේ. එහෙම නිකම්ම නෙමෙයි ඔය වෙන්නේ. ඒ දින ගාණක් දෙනවා. හරිද? දින 15ක් ඇතුළත කිව්වොත් තමයි දුන් වට්ටම දෙන්නේ. නැත්තම් හැම වෙලාවකම දුන් වට්ටම් දෙන්නේ නැහැ. මොකද වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ පියතුමක්නේ. ඒ නිසා හැමෝටම වට්ටම් දෙන්නේ නැහැ. ඒ නිසා දින 15ක් විතර. එතකොට මොකද වෙන්නේ? ණයගැතියා ටිකක් අර මොටිවේට් වෙනවානේ. ණයගැතියා ටිකක් මොටිවේට් වෙනයි. මොකද දවස් 15ක් ඇතුළත ණය ටිකක් ගෙව්වොත් මට මට්ටමක් හම් වෙනවා. නේ? එතකොට ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා මම ගෙවන්නේ ටිකක් අඩු වෙන්නේ. ඒ නිසා ණයගැතියාට ඒක වාසි. ඉතින් ණයගැතියා මොකද කරන්නේ? ඉක්මනට සල්ලි ටික ගෙවන්න බෑ. අන්න ඒ වගේ වෙන වෙලාවකදී ණයගැතියා මේ බලන්නේ නෑ මොකද කොච්චරක් ගෙවන්න තියෙනවද කියන එක බලන්නේ නැතුව එකපාරම අපිට සල්ලි වැඩිපුර දානවා. හරිද? අන්න එහෙම වැඩිපුර දැම්මොත් තමයි ওই වැර ශේෂයක් ඇති වෙන්නේ. හරි ඒවට කියනවා මොනවද? අසාමාන්‍ය ශේෂයන් කියලා. ඉතින් අසාමාන්‍ය ශේෂයන් සම්බන්ධයෙන් ගොඩක් විස්තර තියෙනවා. මේ විස්තර මේ අවස්ථාවේ කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා එක්සෑම් එකට ඒ තරම් ලොකුට බලපන්නේ නැහැ. හරි මුලින්ම දැනගෙන ඉන්න අසාමාන්‍ය ශේෂයක් ඇති වෙන්නේ ඇයි කියන එක. හරිද? ඔන්න ඔය හේතුව නිසා තමයි අසාමාන්‍ය ශේෂයක් ඇති වෙන්නේ. එතකොට මෙතන කියනවා ණයගැතියන්ගේ හර ශේෂය 120යි කියලා තියෙන්නේ. ඒක ලියන්න ණයගැති පාලන කිරීමේ හර පැත්තේ මේ විදිහට ශේෂය ඊගේ කියලා 1200. ඒත් එක්කම ණයගැති පාලන ගිණුමේ බැර පැත්තේ දාන්න ශේෂය ඊගේ 300යි. මොකද ආරම්භයේ බැර ශේෂයකුත් තිබිලා තියෙනවා. එතකොට හර ශේෂ තියෙන ණයගැතියන්ගේ හර ශේෂ තියෙන ඒවා ටික වෙනම එකතු කරලා ගන්නවා. බැර ශේෂ තියෙන අය එයාලා වෙනම එකතු කරලා ගන්නවා. right ගොඩක් වෙලාවට මේ බැර ශේෂය අපිට වාසීද අවාසීද? මේ බැර ශේෂය අපිට අවාසි. මොකද හර ශේෂය වාසි වෙන්නේ හර ශේෂය පත්කමක් නිසා අපිට සල්ලි ලැබෙන්න ඕන. ඒක අපිට අය කරගන්න පුළුවන්. බැර ශේෂයක් කියලා කියන්නේ අපිට සල්ලි දෙන්න ඕන. හරි? ඒ කියන්නේ ණයගැතියා වත්කමක් නෙවෙයි මේ වෙලාවේදී ණයගැතියා වගකීමක් වෙනවා. හොඳයි මේ කියන්නේ ඔය බැර පැත්තේ තියෙන 300 ආපහු අපි ගෙවන්න ඕන ණයගැතියාට. නෑ නේ? එතකොට සල්ලි අපෙන් යනවා. ඒ නිසා අපිට ඒක අවාසිදායකයි. හරි? වාසි වෙන්නේ මොකක්ද? මේකේ හරට තිබෙනවා. හරි? ඒත් එක්කම සමාන වෙතන්වලදී කියනවා වාසිදායක ශේෂය කියලා කියනවා. වාසිදායක ශේෂය කියලා කියන්නේ මේ හර පැත්තේ තියෙන ශේෂය. හරි? ණයගැතිය සම්බන්ධයෙන් වාසිදායක ශේෂය කියලා කියන්නේ හර පැත්තේ තියෙන ශේෂය. එහෙමත් කියනවා සමහර ගණන්වල හරි මේ පැත්තේ තියෙන අවාසිදායක ශේෂය. ඒ කියන්නේ අපිට ඒක වගකීමක් බවට පරිවර්තනය වෙනවා නැත්නම් වත්කම් අඩුවීමක් බවට පත් වෙනවා. හරි? ඒ නිසා ඒක අපිට හොඳ නැති තත්ත්වයක්. right ඊට පස්සේ මේ දෙක ගත්තා. ඊළඟට ආරම්භක ණය හිමි හර ශේෂය සහ බැර ශේෂය. ණය හිමියන් ගත්තොත්
ණය හිමියන්ට කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ව්‍යාපාරයට වගකීමක් නිසා සාමාන්‍ය ණය හිමි ගිණුමක තියෙන්නේ බැර ශේෂයක්. හරි? ණය හිමි ගිණුමක තියෙන්නේ බැර ශේෂයක්. නමුත් අසාමාන්‍ය තත්ත්වයක් මත මොකද වෙන්නේ? ණය හිමියාට ගෙවන්න තියෙන ප්‍රමාණයට වඩා අපි වැඩිපුර සල්ලි ණය හිමියාට ගෙවුවොත් අනිවාර්යෙන් අපිට හර ශේෂයක් ඇති වෙනවා. හරි? හර ශේෂයක් ඇති වෙනවා අසාමාන්‍ය තත්ත්වයක් එක. එහෙම අවසාමාන්‍ය තත්ත්වයක් ඇති වුණොත් නැත්නම් හර ශේෂයක් ඇති වුණොත් ණය හිමි ගිණුම ගිණුමේ හර ශේෂයක් උත්තර ඇති වෙන්න පුළුවන්. හරිද? හර ණය ගැතියන්ට කිව්ව කතන්දරින් තමයි මට ආයි කියන්නේ. ඒ නිසා ඒක ආයි කියන එකේ තේරුමක් නැහැ. එහෙනම් මම කියන්නේ වෙලී කියන්නේ අර කතන්දරේම තමයි උතනත් වෙන්නේ. හරිද? මොකද අපි දැන් මට ණය ගැතියෙක් වෙන කෙනෙක් ණය ගැතියට මම ණය හිමියෙක් බවට පරිවර්තනය වෙනවනේ. ඒක දන්නව නේද ඔයාලා? සාමාන්‍යයෙන් දැන් මට ණය ගැතියෙක් වෙන්න. මම භාණ්ඩ ණයට විකුණනවා තක්ෂලාට. හරිද? එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම භාණ්ඩ විකුණනවා ණයට විකුණන්නේ තක්ෂලාට. එතකොට මගේ ව්‍යාපාරේ නැත්නම් මට තක්ෂලා කියලා කියන්නේ ණය ගැතියෙක්. හැබැයි තක්ෂලාට මම කවුද? ණය හිමියෙක් වෙනවා. ඒ නිසා දෙන්නේ අර ණය ගැති ණය හිමි අතර තියෙන ඔය වගේ සම්බන්ධතා. හරි ණය ගැතියට කරන එකේ විරුද්ධ පැත්ත තමයි ණය හිමියා කරන්නේ. හරි අපි ණය හිමියට කරන එකේ විරුද්ධ පැත්ත තමයි ණය ගැතියට කරන්නේ. ඒ නිසා ඒ දෙකම එක සමානයි. එතකොට මෙතන ණය හිමි වැරශේෂය ගත්තොත් ණය හිමි පාලන කියනවා. ණය හිමි පාලන කියනවා. ණය පාලන කිරීමේ ආරම්භක ශේෂය දාන්න හර පැත්තෙන් 150යි බැර පැත්තේ 800යි. එතකොට ණය හිමි පාලන කිරීමේ වාසිදායක ශේෂයක් තියෙනවා. ණය හිමි පාලන කිරීමේ වාසිදායක ශේෂය කියලා කියන්නේ මේක. හරි බැර පැත්තේ තියෙන ශේෂය. ඒක වාසිදායක ශේෂය. අවාසිදායක ශේෂය වෙන්නේ මේක. හරි වාසියක් නැහැ. ඉතින් මේක වගකීමක්. අපි ඒක ගෙවන්න ඕනේ. හරි මේ පැත්තට තියෙන වත්කමක් නැත්නම් වගකීම අඩුවීමේ ඉගෙනුමක් විදිහට නැත්නම් අඩුවීමක් විදිහට තමයි මේක සලකන්නේ. ණය ගැති සෝරි ණය හිමි පාලන කිරීමේ අර පැත්තේ තියෙන ශේෂය වගකීම් අඩුවීමේ ශේෂයක් විදිහට සලකනවා. ඒක එක අතරකට ඉතින් හොඳයි. මේ පැත්තේ තියෙන එක ඉතින් තමයි සාමාන්‍ය තියෙන වගකීමක් තියෙන්න ඕනේ යාට. හරි. ඔය ණය ගැති සනකට සහ ණය හිමියන්ට අපි එකවරම සල්ලි ගෙවන්නේ නැහැ. ණය හිමියන්ට එකවර සල්ලි ගෙවන්නේ නැහැ. මොකද දන්නවද? ණය හිමියන්ට සල්ලි එකවරම ගෙවන්නේ නැත්තේ අපේ ද්‍රවශීලතාවයට බලපානවා ඒක. හරිද? ඒ නිසා අපි ගෙවන්න තියෙන ඒවා ටිකක් අඩු කරනවා. නැත්නම් අපිට සල්ලි නැති ප්‍රශ්නයක් එනවනේ. ඒ හින්දා ණය හිමියන්ට සල්ලි ගෙවනකොට හරිද? ඔක්කොම ගෙවලා ඉවර කරලා අවසාන ශේෂයේ බිඳුවක් කරගන්නේ නෑ. හරිද? ටික ටික තමයි යාලට ගෙවන්නේ. හරි මොකද භාණ්ඩ ටික විකිනෙන්න තමයි අපිට සල්ලි ලැබෙන්නේ. ලැබෙන සල්ලි වලින් තමයි අර ණය ටික පියවන්නේ. ඒකයි ණයට ගන්න. එකවරම අපිට සල්ලි නැති නිසා තමයි ණයට ගන්න කතන්දරේ. ඒ හින්දා ණය ගැතියන්ගෙන් හැබැයි සල්ලි ඉක්මනට අය කරගන්න. හරි ණය ගැතියන්ගෙන් සල්ලි ඉක්මනට අය කරගන්නවා. ඒයි අපිට සල්ලි ඕන. බිස්නස් මේ වැඩ කරන්නේ බිස්නස් කරන්න අපිට සල්ලි ඕන. ඉතින් ණය ගැතියන්ගෙන් සල්ලි ටික ඉක්මනට අය කරගත්තොත් තමයි අපිට ද්‍රවශීලතාවය නැත්නම් සල්ලි මට්ටම නැත්නම් අපේ රාජ්‍යයේ තියෙන සල්ලි ටික වැඩි කරගන්න පුළුවන්. හැබැයි ණය හිමියන්ට අපි සල්ලි ඔක්කොම ටික ගෙවන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ රාජ්‍යයේ තියෙන සල්ලි ටික අඩු වෙනවා. රාජ්‍යයේ තියෙන සල්ලි ටික අඩු වුණොත් මොකද වෙන්නේ? අපිට වෙනත් වියදම් තියෙන ඒවා සාමාන්‍යයෙන් කරන්න තියෙන වියදම් ටික පියව ගන්න බැරි වෙනවා. හරි? ඒක ගැටලුවක් එනවා. අන්න ඒවා පියව ගන්න එක තමයි ණය ගැති ණය හිමි කරන්නේ. ඉතින් ওই ණය ගැතියෝ ණය හිමියෝ ওই විදිහට පියවනකොට සහ ලැබෙනකොට ඔය අතර පොඩි ෆයිට් එකක් නැත්නම් ගැටණයක් ඇති වෙනවා. මොකද ණය ගැතියාකින් අපි සල්ලි අය කරන්න බලනවා වගේම ණය හිමියත් කල්පනා කරන්නේ මොකද්ද? අපෙන් ඉක්මනට සල්ලි ටික ගන්න නේද? දෙපැත්තටම ලොකු ප්‍රශ්නයක් ඉදිරියට ද්‍රව්‍යශීලතා ප්‍රශ්නය ඇති වෙනවා. දෙපැත්තම ඉතින් ව්‍යාපාරී පැත්තෙන් අපි කරන්නේ මොකද්ද? ඉක්මනට ණය ගැතියන්ගෙන් සල්ලි ටික අරගෙන ණය හිමියට හිමීට ගෙවන්නේ. ඕක තමයි සාමාන්‍ය ව්‍යාපාරයක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අත්පිට විකුණුම් බැට් රහිතව තියෙන අත්පිට විකුණුම් ණය ගැති ණය නැත්නම් ණය ගැතියන් සම්බන්ධයෙන් අයිති නැති නිසා මේක ලියන්නේ හරි අත්පිට විකුණුම් කියන එක ණය ගැති පාලන ගිණුමක ලියවෙන්නේ නැහැනේ ඒක ලියන්නේ කොහෙද මුදල් ගිණුමේ ඒ නිසා අත්පිට විකුණුම් කියන එක එන්නේ නැහැ ඊට පස්සේ ණයට ගැනුම් බැට් රහිතව තියෙන බැට් එක නැහැ ණයට ගැනුම් කියලා කියන්නේ ණය
හිමියන් සම්බන්ධයෙන්. එතකොට ණයට ගැනුම් වල දිත්ත සටහන වෙන්නේ ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එහෙනම් ණයට ගැනුම් ලියන්න ඕන ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ ලියන්න ගැනුම් කියලා. ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ ගැනුම් කියලා ලියන්න 4600. හරි. මම ඒ ගත්තේම ටික highlight කරනවා. highlight කරන්න. ගැනුම් 4600යි ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ ඔක ලියන්න. ඊට පස්සේ ණය ගැතියන්ගෙන් ලද මුදල් එක මුදල් ගිණුම හර වෙලා ණය ගැති පාලන ගිණුම බැර වෙනවා. හරි. ණය ගැති පාලන ගිණුම බැර කරන්න ඕනේ ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙනකොට. හරි. ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙනකොට මොකද කරන්නේ? ණය ගැති පාලන ගිණුම බැර කරනවා. ණය ගැති පාලන ගිණුම බැර වෙනවා ණය ගැතියන්ගෙන් සල්ලි ලැබෙනකොට 1860. ඊළඟට තියෙනවා ලද වට්ටම් වල දිස්ත්‍රික් සටහන වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. මේ මම පැහැදිලිව හෙනව නේද? මෙහෙට වහිනවා දැන්. නිකන් සෝලන්න සත්‍යයක් වගේ නේද නේද? අවුලක් නැද්ද? පැහැදිලිව හෙනවද? ප්‍රශ්නයක් නේද? right. ඊට පස්සේ ලද වට්ටම් වල දිස්ත්‍රික් සටහන වෙන්නේ ණය හිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. එහෙනම් ණය හිමි පාලන ගිණුමට ණය හිමි පාලන ගිණුමට හර බැර හර කරන්න 260. හර කරන්න 260. ඊට පස්සේ ආපසු යවමු. ඒ කියන්නේ ගත්තු ආපහු යවනවා. ආපසු යන වල දිස්ත්‍රික් සටහන වෙන්නේ මොකක්ද? ණය හිමි පාලන ගිණුම හර ආපසු යව ආපසු යව බැර. ණය හිමි පාලන ගිණුම හර ආපසු යව බැර. ණය හිමි පාලන ගිණුම හර ආපසු යව බැර. ඊට පස්සේ ණයට විකුණුම් ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන ගිණුම හර ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඊළඟට තියෙනවා ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවෙනකොට ණය හිමි පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. ඊළඟට තියෙනවා දුන් වට්ටම්. දුන් වට්ටම් ගිණුම හර ණය ගැති පාලන ගිණුම බැර. දුන් වට්ටම් වෙන්නේ ණය ගැතියන්ට. හරිද? ඒ නිසා දුන් වට්ටම් ණය ගැතියන්ට එන්නේ දුන් වට්ටම් බැර වෙනවා. මේ දුන් වට්ටම් ගිණුම හර වෙලා ණය ගැති පාලන ගිණුම බැර වෙනවා. දුන් වට්ටම් ණය ගැති පාලන ගිණුම බැර දුන් වට්ටම් 150. ඊළඟට තියෙනවා අත්පිට ගැනුම් වෙන්නේ නෑ. මොකද ඒක මුදල් සම්බන්ධයි. එතකොට ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. ණය හිමියෝ ණය ගැතියෝ නෙවෙයි. අත්පිට ගැනුම් අයිති වෙන්නේ නෑ. අහිමි කළ දුන් වට්ටම්. අහිමි කළ දුන් වට්ටම් කියලා කියන්නේ මොකක් හරි අවස්ථාවකදී අපි ණය ගැතියන්ට දුන් වට්ටමක් දෙනවා. වට්ටමක් දෙනවා ණය ගැතියෙකුට. ඒ දීලා තියෙන වට්ටම අපි මොකක් හරි හේතුවක් නිසා ඒක නැති කරනවා. නැත්නම් අහිමි කරනවා. විශේෂයෙන් අහිමි කළ දුන් වට්ටම් හැදෙන්නේ චෙක්පත් සම්බන්ධයෙන් ගනුදෙනු කරනකොට. ණය ගැතියෙක් අපිට දෙනවා චෙක් එකක්. හරිද? සල්ලි ගෙවනවනේ සල්ලි වෙනුවට එයා චෙක් එකක් දෙනවා. ඒ දෙන අවස්ථාවේදී අපි එයාට වට්ටමක් දෙනවා. එතකොට වට්ටම අපි ගිණුම්ගත කරනවනේ. දැන් හදිසියෙ හරි අපිට ලැබිලා තියෙන චෙක් එක බැංකුවේ ගිහින් තැන්පත් කරාට පස්සේ බැංකුව ඒ චෙක් එක අගරු කරොත් නැත්නම් රිටර්න් කරවුවොත් අපිට මොකද වෙන්නේ? අර ලැබෙන්න ඕන සල්ලි ටික දැන් නොලැබී යනවා. ඒ නිසා මොකද කරන්නේ? ණය ගැතියට අපි කියනවා ඔයාගේ චෙක් එක රිටර්න් වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ අපිට අපි අර ණය ගැතියකින් අඩු කරපු ප්‍රමාණය නැවත අයයාගෙන් අය කරගන්න සිද්ධ වෙනවා. එතකොට අහිමි දීලා තියෙනවා නම් දුන්වට්ටමක්. ඒ දුන්වට්ටම දැන් මොකද කරන්න වෙන්නේ? කපා හරින්න සිද්ධ වෙනවා. අන්න ඒවා තමයි අපි කියන්නේ අහිමි කළ දුන්වට්ටම් කියලා. එතකොට දුන්වට්ටම් ගලපන එකේ විරුද්ධ පැත්ත තමයි අහිමි කළ දුන්වට්ටම් කියන එක ගලපන්නේ. දුන්වට්ටම් වල දීර්ඝ සටහන වෙන්නේ දුන්වට්ටම් හර ණය ගැතියා බැර කරවුවා. එහෙනම් දැන් ඒකේ අනිත් පැත්ත මොකද වෙන්නේ?
ණය ගැතිය ආහාර දුන්වට්ටම් ගිණුම බැර. අහිමි කළ දුන්වට්ටම් සටහන් කරන්නේ ණය ගැතිය ආහාර දුන්වට්ටම් ගිණුම බැර. හරි? අහිමි කළ දුන්වට්ටම් ණය ගැතිය ආහාර ණය ගැති පාලන ගිණුම ආහාර දුන්වට්ටම් ගිණුම බැර. බොල් ණය 110යි බොල් ණය ගිණුම ආහාර ණය ගැති පාලන ගිණුම බැර. ණය ගැතියන්ට සම බොල් ණය එන්නේ. එතකොට ණය ගැති පාලන ගිණුම බැර වෙනවා දුන්වට්ටම් බොල් ණය ගිණුම ආහාර වෙනවා. බොල් ණය ආපසු ලැබීම පෙර වර්ෂයක කපා හැර. පෙර වර්ෂයක කපා හැරපු බොල් ණය නැවත ලැබෙනවා. මේක මේ කට්ටිය එක එක ක්‍රමයකට ඔකුන් ගිණුම්ගත කරනවා. සාමාන්‍යයෙන් බොල් ණය ආපසු ලැබීමේ දිට්ඨි සටහන වෙන්නේ මුදල් ගිණුම කර වෙලා ලද බොල් ණය ගිණුම බැර වෙනවා. හරිද? මුදල් ගිණුම හර වෙලා ලද බොල් ණය ගිණුම බැර වෙනවා. ඕක ණයගැතියන්ගෙන් අඩු කිරීම සහ වැඩි කිරීම කියලා දෙකක් කරනවා. ඒක කරන්නේ මුදල් ලැබුණට පස්සේ ණයගැතියන්ගෙන් මුදල් ලැබුණට පස්සේ මුදල් ගෙනුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරනවා. දැන් ණයගැති පාලන ගිණුම බැර වෙලා තියෙන එක ආය අයින් කරන්න ණයගැති පාලන ගිණුම ආය හර කරලා ඊට පස්සේ ආය ලද බොල් ණය ගිණුම ඔක බැර කරනවා. හරි ඉතින් කොහොම නමුත් බොල් ණය ආපසු ලැබුණොත් ණයගැති පාලන ගිණුමේ හර පැත්තේ සහ බැර පැත්තේ දෙපැත්තෙම ලියලා සම්පූර්ණයෙන්ම ඔක කපා හරිනවා. හරි පෙර අවුරුද්දක පෙර අවුරුද්දක කපා හරපු බොල් ණය නැවත ලැබුණා. හරි ඉතින් මේ විදිහට ඒක දෙපැත්තටම කපා හරිනවා බොල් ණය නැවත ලැබී ණයගැති පාලන ගිණුම එක පැත්තකින් බැර කරලා අනිත් පැත්තෙන් හර කරනවා. මේක සටහන් නොකර ඉන්නවා නම් ඒත් හොඳයි. ගොඩක් වෙලාවට එක එක අයගේ එක එක තීරි තියෙනවනේ. ඉතින් ඒ තීරි වල සමහර පොත්වල තියෙනවා බොල් ණය ලැබීම ওই විදිහට දෙපැත්තෙම සටහන් කරන්න ඕනේ කියලා. හරි කොහොම නමුත් ඔය විදිහට දෙපැත්තෙම ලියන්න. ඕක නොලියුවත් කිසි ගැටලුවක් නැහැ. හරි එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. හරිද? එක එක ටිකක් පරණ පොත්වල වෙනස් මේ විදිහට තියෙන්නේ. ඔය අලුත් පොත්වල එහෙම නේ. ඒ වගේ අර ඕක ලියන්නේ සමහර අය ගොඩක් අය ලියනවා. ඒක ගොඩක් වෙලාවට ඔය බොල් ණය කපා හැරීම ලද බොල් ණය නැවත ලැබීමක් උසස් පෙළ මට්ටමින් අයින් කරලා තියෙන්නේ. හරි ඒ හින්දා ඔය ඉන්නේ නේ. ඔයාලට මේ අලුත් විෂය නිර්දේශයේ බොල් ණය කපා හැරීම කියන්නේ කපා හැරීම තියෙනවා. හැබැයි බොල් ණය කපා හැරිච්ච එකක් නැවත ලැබීම අයින් කරලා තියෙනවා. ඒත් එක්කම අර විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත යවනව නේද? බාන්න. අන්න ඒ ගැළපෙන්නත් අයින් කරලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒවත් අයින් කරලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් දේවල් අයින් කරලා තියෙනවා ඔයාලගේ සිලබස් එකෙන්. හැබැයි ඉතින් කියලා දෙනකොට ඉතින් ඔවත් කියලා දෙනවා. දැනගෙන ඉන්න ඕන නිසා. මොකද පරණ සිලබස් එකේ ගණන් හදනකොට ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවන්නේ. ඒ හින්දා තමයි කියලා දෙනකොට ඒ ටිකක් කියලා දෙන්නේ. ණයගැති ණයහිමි ශේෂ හිලව් කිරීම. ඒ කියන්නේ ණයගැති ණයහිමි ශේෂ හිලව් කිරීම කියලා කියන්නේ සමහර ණයගැතියෝ ඉන්නවා. එයා අපිට ණය හිමිකුත් වෙනවා. ඒ කියන්නේ අපි භාණ්ඩ ණයට විකුණනවා සමහර අයට. එක පුද්ගලයෙකුට අපි හිතමු තරණීට මම භාණ්ඩ ණයට විකුණනවා. හරිද? ණයට විකුණලා තරණකින් ආපහු මම ණයට භාණ්ඩ ගන්නවා. හරිද? ඒ කියන්නේ විකුණපු භාණ්ඩ නෙමෙයි ණයට ගන්න අය. වෙන මොකක් හරි භාණ්ඩ. හරි ඒ කියන්නේ තරණීට අපි හිතමු මේ පරිගණක අලුත් වැඩියා කිරීමේ ආයතනයක් කියලා. හරි එතකොට බව තරණයට පරිගණක කීපයක් විකුණනවා. ණයට විකුණනවා. අලුත් පරිගණක ටිකක් ණයට විකුණනවා. ඊට පස්සේ තරණකින් මම පරිගණක අලුත් වැඩියා කරන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ණයට යකින් ගන්නවා. දැන් බලන්න එක පැත්තකින් ණයට වික්කා අනිත් පැත්තෙන් ණයට ගත්තා. ඔය ගැනීම සහ විකිණීම දෙකම කරන්නේ කාටද? එක පුද්ගලයෙකුට. නේද? එතකොට ව්‍යාපාරයකට එක පුද්ගලයෙක් ණය ගැතියෙක් සහ ණය හිමියෙක් වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ වෙන අවස්ථාවකදී ණය ගැතියාගෙන් ලැබෙන්න ඕන ටිකයි අපි ණය හිමියාට ගෙවන්න ඕන ටිකයි ගිණුම් දෙක අතර හුවමාරු කරගන්නවා. ඒක තමයි ණය හිමි ණය ගැති ශේෂ හිලව් කිරීම කියලා කියන්නේ. නේ? ඒ කියන්නේ තරණයට මම රුපියල් 1000ක බාන්න ණයට විකුණනවා. එතකොට එයා තරණි මට කීයක් ණයද? රුපියල් 1000ක් ණය. ඊට පස්සේ මම ණයට තරණකින් රුපියල් 1000ක බාන්න අය ගන්නවා කියලා හිතන්නකෝ. හරිද? තරණකින් අය රුපියල් 1000ක බාන්න ණයට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මම තරණෙට රුපියල් 1000ක් ණය. ඉතින් තරණි මට දෙන්න තියෙන 1000යි. මම එයාට දෙන්න තියෙන 1000යි.
දෙකම නැවත සල්ලි වලින් දෙනවට වඩා හොඳ නැද්ද? මේ ණය ගැති ණය හිමි ගිණුම් දෙක අතර උවමාරු කරගන්න එක. එතකොට එයාටත් හොඳයි මටත් හොඳයි. නැත්තම් කොහොම වුණත් මම මොකද කරන්නේ? තරණ කියන රුපියල් 1000ක් අරගෙන මම ආයෙ 1000 එයාට ආපහු දෙනවා. හරි? අරගෙන දුන්නත් එකයි මේ දීලා ආයෙ ගත්තත් එකයි. දෙකම එකයි. හරි? ඉතින් යා මේ විදිහට ගිණුම් දෙක අතරට ෂෙයා කරගන්න එක තමයි ඔය ණය ගැති ණය හිමි ශේෂ හිලව් කිරීම කියලා කියන්නේ. මෙතෙන්දී එකම පුද්ගලයෙක් වුණාට ණය ගැතියා ණය හිමියා විදිහට ඉන්නේ එක පුද්ගලයෙක් වුණාට ලෙජර් ගිණුම් වල අනිවාර්යෙන් මේ වෙනුවෙන් ගිණුම් දෙකක් ඕපන් වෙනවා. ඒ කියන්නේ ණය ගැතියා ණය ගැති ලෙජරේ තරණිට ණය ගැති ගිණුමකුත් ණය හිමි ලෙජරේ තරණිට ණය හිමි ගිණුමකුත් අනිවාර්යෙන් විවෘත වෙනවා. එක පුද්ගලයෙක් කියලා මේක එක ගිණුමක ලියන්න දෙන්න බෑ. හොඳද? එක පුද්ගලයෙක් නිසා ණය ගැති ණය හිමියන්ට වෙන සියලුම දේවල් එකට ගිණුමක ලියන්න එහෙම බෑ. අනිවාර්යෙන් ගිණුම් දෙකක් විවෘත කරන්න වෙනවා ලෙජර් දෙකේම. ඉතින් ඒක තමයි ණය ගැති ණය හිමි ශේෂ හිලව් කිරීම කියලා කියන්නේ. ඉතින් මේක ගලපන්නේ ණය හිමි පාලන ගිණුම හර කරලා ණය ගැති පාලන ගිණුම බැර කරනවා. හරිද? ණය හිමි පාලන ගිණුම හර කරලා ණය හිමි පාලන ගිණුම ණය ගැති පාලන ගිණුම බැර කරනවා. ශේෂ හිලව් කිරීම 320ක් කියලා. ඒ වගේම ණය හිමි පාලන ගිණුම හර කරනවා 320ක් ශේෂ හිලව් කිරීම කියලා. හරි දෙන්නට ගිණුම් දෙක අතර මාරු කරගන්න. එතකොට මෙයා අපිට ලැබෙන්න තියෙන එකත් හරි, ගෙවන්න තියෙන එකත් හරි. සල්ලි වලින් ආයෙ ගෙවන්න ඕනද? නෑ ආයෙ සල්ලි වලින් ගෙවන්න අවශ්‍ය නෑ. දෙපැත්තට මාරු කරගන්න එක තමයි ඔය කරන්නේ. ඊළඟට ණයගැති ණය විශේෂ හිලව් කිරීම. හරි. ඊට පස්සේ මේ ණයගැති ණය විශේෂ හිලව් කරන එකේ හර ශේෂ බැර ශේෂ කියලා එහෙම තියෙනවා. ඒවා ඔන්නේ නිකන් මතක තියාගන්න ඔය වගේ හිලව් කරගන්න පුළුවන්. හරි. ආපසු හරි විකුණුම ආපසු එතකොට ආපසු ලියන්නේ ණයගැති පාලන ගිණුම බැර ආපසු ගිණුම හර. ණයගැති පාලන ගිණුම බැර ආපසු ගිණුම හර ආපසු ඊට පස්සේ ණයගැතියන්ගෙන් ලද චෙක්පත් බැංකු ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර බැංකු ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර අලුත් සිලබස් එකේ බැංකු ගිණුමක් කියලා එකක් නෑනේ තියෙන්නේ මොකක්ද මුදල් පාලන ගිණුමක් ඒ නිසා මුදල් පාලන ගිණුම හර කරලා ණයගැති පාලන ගිණුම බැර කරනවා හරි චෙක්පත් කියලා ණයගැති පාලන ගිණුම බැර කරනවා ඊට පස්සේ ණය හිමියට නිකුත් කළ චෙක් මුදල් පාලන ගිණුම බැර ණය හිමි පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර ණය හිමි පාලන ගිණුම බැර හරි මුදල් පාලන ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර ඊට පස්සේ අත්පිට ගැනීම වැට් අත්පිට ගැනීම මත වැට් අත්පිට ගැනීම මත වැට් ඒක අයිති වෙන්නේ නැහැ මොකද අත්පිට ගැනීම වෙන්නේ මුදල් සම්බන්ධයෙන් ඒ නිසා ඒ මත අය කරන වැට් එකක් මුදල් වලට යනවා ඊට පස්සේ අහිමිව ලද වට්ටම් අර ණය අහිමිව දුන් වට්ටම් වගේම තමයි අහිමිව ලද වට්ටම් කියලා කියන්නේ. ඒතර ලද වට්ටම් අපි ගලපුවේ ණය හිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. එහෙනම් ඒකේ විරුද්ධ පැත්ත තමයි ලද වට්ටම් අහිමිව ලද වට්ටම් ගලපන්නේ. මොකද්ද විදසනාන? ලද වට්ටම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ලද වට්ටම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. අහිමියෝ දුන් වට්ටම්. right ඊළඟට තියෙනවා ණයගැතියන්ගෙන් අය කළ පමාපොලි. ණය ඒ කියන්නේ අර මම කිව්වනේ ණයගැතියෙකුට වට්ටමක් දෙන්නේ කිසියම් දින නැත්නම් කාල සීමාවක් කියලා. එතකොට හදිසිය හරි ණයගැතියට ওই කාල සීමාව ඇතුළත ඒ ණය මුදල අපිට ගෙවන්න බැරි වුණොත් අපි එයාගේ පමාපොලියක් අය කරනවා. හරිද? පොලියක් අය කරනවා එයා ණය ගෙවීම බැහැර හැරීම කියලා. හරිද? දැන් අර මේ ඔය ලීසින් වල තියෙන්නේ නේද? ඔයාලා දන්නවා ඇති වාහනේම ලීසින් වලට අරන් තියනවලා වාරකේ හදිස්සිය එකක් හරි මිස් වුණොත් එහෙම ඊළඟට මොකද වෙන්නේ? ඇරියස් වුණොත් අනිවාර්යෙන් ඒ ඇරියස් එක ගෙවනකොට මේ වෙනම පොලියක් ගෙවන්න වෙනවනේ. නැත්නම් දඩයක් ගෙවන්න වෙනවා. අන්න ඒක තමයි අහිමි මේ නායකයන්ගෙන් අය කළ පමා පොලි කියලා කියන්නේ. ඉතින් නායකයන්ට අපි ඇග්‍රීමන්ට් එකක් එයාත් එක්ක අත්සන් කරනවානේ. නිකම් බාණ්ඩ ණයට විකුණන්නේ ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරනවා. ඒ අය අත්සන් කරන ඇග්‍රීමන්ට් එකේදී අපි නායකයට කියනවා දවස් 15ක් ඇතුළත සල්ලි ගෙවන්න පුළුවන්ද කියලා එයාගෙන් අහලා එයා හා කිව්වට පස්සේ එයා ඒකට කැමති නිසා තමයි අත්සන් කරන්නේ. එතකොට දවස් 15ක් ඇතුළත නායකයා අපිට සල්ලි ටික දුන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? එයාට දඩයක් ගන්නවා. ඒ ගහන දඩේ තමයි අයකල පමා පොලි කියලා කියන්නේ. එතකොට ඔය අයකල පමා පොලි අපිට ආදායමක් විදිහට සලකන්න පුළුවන්. මොකද තිත්ත සටහන වෙන්නේ පමා පොලි
ගිණුම බැර වෙලා ණය ගති පාලන ගිණුම හර වෙනවා. මොකද ඒක ණය ගතියකින් ලැබෙන්න ඕන එකක්. ඒ නිසා ණය ගති පාලන ගිණුම හර පමා පොලී ගිණුම බැර. මේක මේ පොලී ගිණුම කියලා ලියන්නේ අපි ලියන්නේ ඒක ණය ගතියකින් අයි කර නැත්නම් ණය ගතියන්ගේ පමා පොලී කියලා. නැත්නම් පමා පොලී ගිණුම කියලා කියන එක වෙනත් ආදායම් විදිහට හඳුනා ගන්න පුළුවන්. මොක වෙනත් ආදායම් වල ලියනවා ආදායම් ප්‍රකාශනේ. එතකොට පමා පොලී කියලා කියන්නේ ආදායම් ගිණුමක්. ඒ නිසා ණය ගති පාලන ගිණුම ණය ගති පාලන ගිණුම හර කරලා පමා පොලී ගිණුම බැර කරනවා. ඊළඟට අවසාන ණය ගති බැර ශේෂය 190යි. ඒක ලියන්න ණය ගති පාලන ගිණුමේ හරට. හරි? අවසාන ණය ගති මේ බැර ශේෂයනේ. ඒක ලියන්න ශේෂයේ පාගයේ ගෙනියන්න හර පැත්තෙන් ණය ගති පාලන ගිණුමේ ඊළඟට ණය ගති අංකයේ ලද අගර චෙක්. ඒ කියන්නේ ණය ගති අංකයෙන් ලැබිච්ච චෙක් එකක් අගර වෙලා තියෙනවා. එතකොට ණය ගති අංකයෙන් ලැබිච්ච චෙක් එකක් ලියන එකේ විරුද්ධ පැත්ත තමයි අගර චෙක් වලට ලියන්නේ. එතකොට ණය ගති පාලන ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරනවා. නේ? ණය ගති පාලන ගිණුම හර කරලා මුදල් ගිණුම බැර කරනවා අගර චෙක්. ඊළඟ ණය ගතිය විසින් ආපසු හිස් බඳුන්. හිස් බඳුන් කියලා කියන්නේ මොනවද? හිස් බඳුන් ණය ගතිය හිස් බඳුන් නෙමෙනවද අපිට? ඒ මොකද්ද? හිස් බඳුන් කියලා කියන්නේ ඔයාලා දන්නවා ඇති ඉස්සර තිබුණා මේ කොකා කෝලා මොකද්ද ස්ප්‍රයිට් එතකොට මොනවාද අර එලිෆන්ට් හවුස් එකේ තිබ්බේ බීම බෝතල් තිබුණේ ෆැන්ටා වගේ ඒවා තිබුණේ මොනවද වීදුරු බෝතල් වල හරිද ඒවා තිබුණේ වීදුරු බෝතල් වලනේ ඔය වීදුරු බෝතල් වල තියෙන ඒවා ඔයාලා කඩේට ගිහලා ෆැන්ටා එකක් හැම ගත්තොත් එහෙම කඩේට ආපහු බෝතලේ ගිහින් දුන්නත් කීයක් ගෙවනවද මතකද මේ සීන් එක දන්නවද ක්‍රීම් සෝඩා ඒක දන්න අක්ෂරා දන්නවා ක්‍රීම් සෝඩා රයිට් ක්‍රීම් සෝඩා එකක් එහෙම ගත්තොත් එහෙම ඒකේ ක්‍රීම් සෝඩා වලට වඩා වැඩිපුරම ස්ප්‍රයිට් බෝතල් වලට දුන්නා ස්ප්‍රයිට් බෝතලයක් වගේ එකක් අරගෙන වීදුරු බෝතලයක් දැන් තියෙන ඔය ප්ලාස්ටික් ඒක නෙවෙයි ඉස්සර තිබුණා වීදුරු බෝතල් දන්නේ තියෙනවා උදේ විදියක් නෑ මේක 2000 පස්සේ ඉදිරිච්චවනේ ඉන්නේ හරි එච්චර මාකි වෙලා නෑ නේද 2000 2003 විතර ඉන්නේ එච්චර වයසට ගිහින් නෑ ඉතින් දන්නවා මේ කතන්දරේ. ඔයාලා ඇති මේ බෝතලයක් අරගෙන ඇවිල්ලා ඒක වියලා දුන්නට පස්සේ කීයක් හරි ගන්න පුළුවන් කියන කතන්දරේ දන්නවද? එහෙම සිද්ධියකට මොන දීලා තියෙනවද? නැත්නම් ඒ වගේ දෙයක් කරලා තියෙනවද? දන්නේ නැද්ද? එන වැඩි ගාණක් නැතුව තියෙනවා. හරි ඉස්සර තිබුණා ඔය වගේ ක්‍රීම් සෝඩා වගේ එතකොට ස්ප්‍රයිට් වගේ බෝතල් ඒ ස්ප්‍රයිට් බෝතලයක් ඉස්සර රුපියල් 30යි හරිද කඩේකින් ස්ප්‍රයිට් බෝතලයක් ගන්නවා නම් හරිද ක්‍රීම් සෝඩා එකක් රුපියල් 30යි ක්‍රීම් සෝඩා එකක් තිබුණා ක්‍රීම් සෝඩා එකක් ගන්නවා නම් තියෙන්නේ වීදුරු බෝතලයක් හරිද උඩින් තියෙනවා අර තාකරන්නේ තහඩුවරේ කරපු මොඩියක් නේ තියෙන්නේ දැම්මුත් එනවා දැන් වැඩි ඒකට පාවිච්චි වෙන්නේ නැහැ නේ ඒ නිසා අර ප්ලාස්ටික් බෝතල ওই බෝතලේ ගත්තට පස්සේ ඒකේ ගාණ දාලා තියෙන්නේ රුපියල් 30යි. හැබැයි කඩේ මුදලාලි අපෙන් රුපියල් 45ක් ගන්න. රුපියල් 15ක් එයා වැඩියෙන් ගන්න. හරිද? ඒ 15 මොකද කියන්න දන්නවද? ඒ 15 තමයි බෝතලේ වටිනාකම. හරිද? ඒ කියන්නේ වීදුරු බෝතලේ රුපියල් 15. හරි? වීදුරු බෝතලේට 15යි ප්‍රොඩක්ට් එක රුපියල් 30යි. හරිද? ඒකයි 45කට විකුණන්නේ. අරගෙන ආවට පස්සේ අපිට දීලා බෝතලේ ආපහු දුන්නොත් හරිද බෝතලේ ආය කඩේට දුන්නොත් එයා රුපියල් 15ක් අපිට ගෙවනවා රයිට් රුපියල් 15ක් අපිට ගෙවනවා ඒ ගෙවන්න හේතුව තමයි ඔය වීදුරු බෝතලේ ආපහු සමාගමට යවනවා හරිද ආපහු සමාගමට යවනවා ඒ සමාගමට යවුවාම සමාගමේ මොකද කරන්නේ අපිට රුපියල් ඒ කියන්නේ ව්‍යාපාරයට එක බෝතලයකට රුපියල් 15 ගන්න අය ගෙවනවා හරි සමාගම් වලින් අපිට කඩේට දාන්නේ රුපියල් 45 ගන්න. හරිද? ඕකේ ලාභයක් තියෙනවා හරිද? මේ කඩකාරට ලාභයක් තියෙනවා. ඒක තමයි වෙනම දෙයක්. මේ රුපියල් 45ට තමයි දාන්නේ. හරිද? දැම්මට පස්සේ මේ බෝතලේ රුපියල් 15ක් ගෙවන්න ඕනේ.
ඒ බෝතලේ ඒව තමයි මම කියන්නේ ආපස්සු හිස් බඳුන් කියන්නේ. හරිද? මම තවර හසක් කියන ඔයාලා මේ හෑන්ඩ් ෆ්‍රී දාගෙනද අහගෙන ඉන්නේ මේක? හෑන්ඩ් ෆ්‍රී ගහකට දාගෙන ඉන්නේ. ඇත්ත පස්සේ කියන්නේ. අනේ පස්සේ කියන්නේ. ඔය හසක්. හරිද? ගොඩක් වෙලාවට මේක මේ කරන කට්ටිය වෙනම සෙට් එකක් ඉන්නවා. එයාලා ඒක පුරුදු වෙලා ඉන්නේ මේ වැඩේට. මම පස්සේ කියන්න. එතකම් මට කියන්නේ ආපස්සු කිස් බඳුන් කියන එක හොඳටම කරන තරක් තියෙනවා. අදටත් කරන ඒ ඈත අතේ ඉඳන් කරගෙන එන සෙට් එකක් ඉන්නවා. මතක් වුණොත් මට මෙසේජ් එකක් දාන්න කවුද කියලා. මම ලෙසන් එකේ ඉවර වෙලා ඒක ගෲප් එකේ කියන්න. හරි. ඉතින් මේ ওই විදිහට ආපස්සු එවන්න පුළුවන්. අන්න ඒව තමයි ආපස්සු හිස් බඳුන් කියලා කියන්නේ. හරි. එතකොට අපි කඩකාරයාට ස්ප්‍රයිට් බෝතල් දෙක ණයට විකුණනකොට කීය ගන්නද විකුණන්නේ? රුපියල් 45 ගන්න. හරිද? හිස් මදුන් වලටත් එක්ක මේ අර භාජනයේ නැත්නම් අර බෝතලයටත් එක්ක තමයි යාට ණයට විකුණන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ණය ගැතියා අපිට ආපහු හිස් මදුන් ටික යා අනිවාර්යෙන් එවන්න ඕනේ. ඒ එවන්නකොට මොකද වෙන්නේ? අරක අයින් කරනවා. කිව් එක තමයි. ඒකේ ඉස්සරවම කිව් එක. මනස එකගේ ඉස්සරව දාන්න මෙසේජ් එක. ඒවට හොඳ. හරි. එහෙනම් ආපස්සු යෝ හිස් බඳුන් කියන්නේ ඔන්න ඕවා. හරි. නැත්නම් මේක මේ අලුත් වචනයක් කියලා හිතයිනේ. ඉතින් ඔය ආපස්සු යෝම හිස් බඳුන් ගත්තාම විකුණනකොට මොකද කරන්නේ? විකුණුම් දිනුගත කරාවේ. ඉමාෂත් දන්නවා සෙන්නේ. ඉමාෂ දැනගෙන ඉන්නවනේ. ඉමාෂට මට වඩා අවුරුද්දක් දුකද බාල. හරි. හරි. එයාට අකුණු ගහනවා. හරි ඔයාලා ලිව්වෙන්න. පස්සේ රෙකෝඩින් එකත් බලන්න. හරි. මේ දවස්වල වැස්ස වැඩි. right. ඊට පස්සේ ඉතින් ඔය ආපස්සෙ හිස් වතුරින් ගැන කතා කරන ගත්තොත් එහෙම විකුණුම් ගිණුම්ගත කරන්නේ මම ඒක කියන්න. හරි. ආපස්සෙ දැන් ගිණුම්ගත කරන විදිහ හිතන්නකෝ. ගිණුම්ගත කරන්නේ කොහොමද? අපි ණයට විකුණන එකට විකුණුම් ගිණුම බැර කරලා මුදල් ගිණුම හර කරා. ඒ කියන්නේ sorry ණය ගැති පාලන ගිණුම හර කරා. රුපියල් 45 ගන්න. හරි. දැන් මොකද කරන්නේ? ණය ගැතියා විසින් ආයෙ බෝතල් ටික අපිට ඉවනවා. එතකොට අපි මොකද කරන්නේ? ආයෙ රුපියල් 15 ගන්න එයාට ආයෙ කියවනවා. එතකොට දිත්ත සටහන වෙන්නේ කොහොමද? ණය ගැති පාලන ගිණුම බැර දැන් අර හර වෙලානේ තියෙන්නේ. මුදල් ලැබිච්ච එක විකුණුම් ගිණුම හර වෙලානේ තියෙන්නේ. හරිද? විකුණුම් ගිණුම හර වෙලානේ තියෙන්නේ. එතකොට ණය ගැතියා විසින් ආපසු එව හිස් බාන්ද ආපසු එවනකොට වෙන්නේ අරයා අපිට අර ගෙවල කියන්නේ ණයට විකිණීම නිසා විකුණුම් හර වෙලා තියෙන විකුණුම් ටික ආපහු අයින් කරනවා. ඒක අයින් කරනකොට ණය ගැති පාලන කිරීම ණය ගැති පාලන කිරීම බැර වෙන්න ඕන. මොකද විකුණුම් නිසා ණය ගැති පාලන කිරීම හර වෙලා තියෙනවා. බෝතල් එක අපිට ආපහු එවන නිසා ඔක බැර කරන්න වෙනවා. හරිද? ඒ නිසා ආපසු එව හිස්මදුන් ආපහු එවන එක ණය ගැති පාලන ගිණුම බැර වෙනවා. කොහෙටද එතකොට හර කරන්නේ? කොහෙටද එතකොට හර කරන්නේ? හර කරන්න වෙන්නේ විකුණුම් ගිණුමට. හරිද? හර වෙන්නේ විකුණුම් ගිණුමට. මොකද දැන් විකුණුම් වැඩියෙන් පෙන්නනවා. හරිද? ඇත්තටම වික්කි කීයද? රුපියල් 30යි වික්කේ. නමුත් විකුණුම් 45ක් වෙනවා. ඉතින් මේ 45ක් නෙවෙයි විකුණුම් වෙන්න ඕනේ 30යි විකුණුම් වෙන්නේ. මොකද ප්‍රොඩක්ට් එකේ මිල රුපියල් 30යි. 15කක්ද බෝතලයකද? හරි. ඒ නිසා මේ 15 අපිට ආයෙ ලැබෙන නිසා විකුණුම් වලින් මේ 15 අයින් කරන්න. ඒක බැර වෙන්නේ විකුණුම් ගිණුම. හරි. ඕවා ඉන්නේ ගණන් හදන්න රංගවගෙන ඉන්නේ. නමුත් මතක තියාගන්න ඔය වගේ දේවල් තියෙනවා. ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරමින්. ඒ කියන්නේ ණය හිමියන්ට අපි නිකුත් කරන චෙක් එකක් රිටර්න් වෙලා තියෙනවා. එතකොට ණය හිමියන්ට චෙක් එකක් නිකුත් කරනකොට ණය හිමි ගිණුම හර වුණා. දැන් අගර වෙනකොට මොකද වෙන්නේ? ඒකේ විරුද්ධ පැත්ත වෙනවා. එහෙනම් ණය හිමි පාලන ගිණුම බැර වෙනවා. ණය හිමි පාලන ගිණුම බැර වෙනවා. ණය හිමි පාලන ගිණුම බැර අකටු චෙක්. ඊට පස්සේ ණය හිමියන් කියන අය කළ පොත්. දැන් ණය හිමියන් අය කළ පොඩි. ඒ කියන්නේ ණය ගැතියන් කියනොත් අපි පමා වුණාම පොඩි අය කරනවානේ. ඒ වගේම ණය හිමියත් ඔක අය කරනවා. මොකද ණය ගැතියාම තමයි අපිට ණය ගෙවීමක් වෙන්නේ නේ. ඒ නිසා ණය හිමියත් මොකද කරන්නේ? අපිට කොන්දේසියක් දානවා. ඔයා දවස් 10ක් ඇතුළත අපිට සල්ලි ගෙවන්න. 15ක් ඇතුළත ගෙවන්න ඕනේ.
ඒ කියන දවස් ගන්න ඇතුළත අපිට සල්ලි ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් යාපෙන් පොලියක් අය කරනවා. එතකොට ණය හිමියන් මේ අය කරන පොලිය ව්‍යාපාරයට වියදමක්. ඒ නිසා ණය හිමියන් විසින් අය කර පොලි අය කළ පොලිය ගිණුම හර කරලා ඒ කියන්නේ වියදම් ගිණුමක් එක ඒක හර කරලා ණය හිමි පාලන කිරීම බැර වෙනවා. ඒක ණය කළ පොලි ණය හිමි පාලන කිරීම බැර වෙනවා. ඊට පස්සේ විකුණු අත්පිට විකුණු මත වැට් ඒක අයිති වෙන්නේ නැහැ. අත්පිට විකුණු මුදල් සම්බන්ධයෙන් යන ඒ නිසා ඒ වැට් එකත් මුදල් වලට යන්නේ. ණයට ගැනුම් මත වැට්. ණයට ගැනුම් මත වැට් ගැනුම් ගත කරන්නේ ණය හිමි පාලන කිරීම බැර වෙලා වැට් පාලන කිරීම හර වෙනවා. හරි. ණය හිමි පාලන කිරීම බැර වැට් පාලන කිරීම හර. වැට් හර ණය හිමියෝ බැර. හරි. ණය හිමියෝ බැර වැට් හර. හරි. ණය හිමි පාලන කිරීම බැර. වැට් පාලන කිරීම හර වෙනවා. ඊට පස්සේ ආපසු එවුම් මත වැට්. හරිද? ආපසු එවුම් මත වැට් ණය හිමි පාලන කිරීම ආපසු එවුම් මත වැට් ණය ගැති පාලන කිරීම හර වෙනවා. හරි. ණය ගැති පාලන කිරීම හර වෙනවා. නෑ නෑ. බැර වෙනවා. සර්. ආපසු එවුම් මත අය කරන වැට් ණය ගැති පාලන කිරීම බැර වෙලා වැට් පාලන කිරීම හර වෙනවා. හරි. වැට් පාලන කිරීම හර වෙනවා. ආපසු එවුම් මත අය කරන වැට්. ඊට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවුවේ ඒක මුදල් ගිණුම බැර වෙලා වැට් ගිණුම හර වෙනවා. ඒ නිසා ඒක ගලපන්නෙත් නෑ. ආපසු එවුම් මත වැට් ආපසු එවුම් මත වැට් ආපසු එවුම් මත වැට් ණය හිමි පාලන කිරීම හර වෙනවා. වැට් පාලන කිරීම බැර වෙනවා. ඊට පස්සේ බොල් ණය ආපසු ලැබීම ප්‍රවර්තන වශයෙන් කපා හැල බොල් ණය ආපසු ලැබීම. ඒක දැන් මෙතන බොල් ණය ණය හිමියෝ විදිහට මේ බොල් ණය මේ පැත්තේ කපලානේ තියෙන්නේ. ඒ කපලා තියෙන එක ආපහු ලැබෙනවා. හරිද? ප්‍රවර්තන වශයෙන් කපපු එක තමයි මේ 110. ඒ 110න් 60ක් ආපහු ලැබෙනවා. එතකොට බැර කරලා තියෙන එක අයින් කරන්න ආයේ මොකද කරන්නේ? එයාව 60 හාර කරනවා. හරි දැන් ණයගති පාලනය කිරීම හාර කරලා බොල් ණය කිරීම බැර කරනවා. හරි? ප්‍රවර්තන වශයෙන් කපලා දෙනවා. බොල් ණය කපු එක කියන්නේ කාලච්ඡේදයේ මුල බොල් ණය කපන්නේ නැති. කාලච්ඡේදය අවසන් වෙන්න කලින් ඒ කපපු ටික අපෝ අපිට ලැබිලා තියෙනවා. එතකොට ණයගති කිරීම හර කරලා බොල් ණය කිරීම බැර වෙනවා. හරි බොල් ණය කිරීමට කියලා තියෙනවා. මොකද බොල් ණය කිරීම විතර 110ක් යනවනේ. ඒක. ඊළඟට ණයට විකුණුම් මත බෙට්. ණයට විකුණුම් මත බෙට් ණයගති පාලන කිරීම හර වෙනවා. හරි. ණයගති පාලන කිරීම හර වෙනවා. බෙට් පාලන කිරීම බැර වෙනවා. හතර ඒකට අඩමාන ණය වෙන් කිරීම. ඒක අඩමාන ණය වෙන් කිරීමේ ආරම්භක ශේෂය. ඒක දන්නේ නැහැ. අවසාන ණය හිමි හර ශේෂය. අවසාන ණය හිමි හර ශේෂය. ණය හිමි පාලන කිරීමේ බැර පැත්තේ ලියන්න. අවසාන ණය හිමි හර අවසාන ණය හිමි හර ශේෂය ණය හිමි පාලන කිරීමේ බැර පැත්තේ ලියන්න 145. හරි. ඊට පස්සේ ණය ගැතියට ලබා දුන් ප්‍රතිදාන. ඒ කියන්නේ ප්‍රතිදාන කියලා කියන්නේ මේ අර නිකන් බෝනස් එකක් වගේ එකක්. ඒ කියන්නේ ණය ගැතිය අර හැමදාම සල්ලි ගෙවන ණය ගැතිය ඉන්නවනේ. ඒ කියන්නේ හැමදාම කරදෙනු කරන ණය ගැතිය ඉන්නේ. අන්න ඒ ණය ගැතියන්ට දෙනවා පොඩි මේ සහන ආධාරයක් වගේ. ඒ කියන්නේ යාගේ ණය වලින් අපි කොටසක් කපා හරිනවා. හැමදාම ණයට බඩු ගන්න කට්ටිය ඉන්නවනේ. නේ එයාලට පොඩි සහන ආධාරයක් එකක් දෙන්න. ඒක තමයි ණය ගැතියන්ට දුන් ප්‍රතිදාන කියලා කියන්නේ. ඒක අපිට වියදමක් ඒක. ඒක එතකොට ප්‍රතිදාන කිරීම හර කරලා ණය හිමි පාලනය කිරීම බැර වෙනවා. අපිට වියදමක් ඒක. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට ණයගති නැත්නම් ණය හිමි පාලනය කිරීම වල හර සහ හර පැත්තට සහ බැර පැත්තට ඔන්න ඔය කියන අයිතම වැටෙන්න පුළුවන්. හරි. පැහැදිලිද? ගැටලුවක් නැහැ නේද ඒකේ?
ඒකේ බොල් නැහැ කියනම හදන්න පුළුවන්. බොල් නැහැ කියනම ඉන්නේ. මෙතන බොල් නැහැ කියනම බැර කරලා තියෙනවනේ 110 ඒක හර කරන්න. හරි? ඒක හර කරන්න 110. ඊට පස්සේ මේ පැත්තේ බොල් නැහැ ලැබීම් 20ක් තියෙනවනේ කලින් පරිවර්තන වශයෙන් පෙර වර්ෂයක අපහර 20. ඒ 20 මුදල් කියලා බැර කරන්න. ඒක මුදල් කියලා බැර කරන්න. ඊට පස්සේ අන්තිමට බොල් නැහැ 60ක් ලැබෙනවනේ. ඒ ලැබෙන 60 ණය ගැතිය විදිහට ආයෙත් බැර කරන්න වෙනවා. ඊට පස්සේ ලාභාලාභ ගිණුමට යනවා 30ක්. මේක තමයි බොල් ණය වියදම විදිහට බෙදා හැරීම වියදම් වලින් අඩු කරන්නේ ලාභාලාභ ගිණුම 30. අඩමාන ණය කල්පනා ගත්තොත් එහෙම අඩමාන ණය ආරම්භක ශේෂය දානවා බැර පැත්තේ. අඩමාන ණය වෙන් කිරීමේ ආරම්භක ශේෂය තියෙන්නේ බැර පැත්ත. එතකොට බැර පැත්තේ ආරම්භක ශේෂය ලියන්න 115යි. ඊට පස්සේ මොකද කරන්නේ අඩමාන ණය අපි හිතමු 100ට 5ක් හරි 110ක් හරි දින ගණනක් ගන්නකො 105යි මේක නම් 105ක් වෙන්න තියෙන්නේ 10 587 110යි මේක කියලා තියෙන්නේ හරි 110ක් කියලා ගත්තොත් මේ අන්තිමට තියෙන ණයගති ශේෂය 768යි නේද තියෙන්නේ අන්න ඒ ශේෂයට තමයි 110 ගන්න ඒකට 110ක් බලලා ඒක මේ පාගය කියලා ලියනවා ලියලා මේක තුලනය කරනවා තුලනය කරනකොට හිගයන පැත්ත ලියන්න දෙපැත්තේ හිගයන්නේ බැර පැත්තේ නම් ඒකට අපි කියනවා උණ වෙන් කිරීමක් කියලා. ඒක බෙදා හැරීමේ වේදන් වලට ලියන්න ඕන උණ වෙන් කිරීමක්. හරි? මේ කියන්නේ මදි වෙන් කරලා තියෙන ප්‍රමාණය. ඊට පස්සේ අදි වෙන් කිරීමක් වෙන්න පුළුවන්. එහෙම එනවනම් ඒකේ ඉන්නේ හර පැත්තට. ශේෂය ඉන්නේ හර පැත්තට. දෙපැත්තෙම ඉන්නේ එන්නේ එක පැත්තක විතරයි. එක්ක බැර පැත්තේ නැත්නම් හර පැත්ත. හර පැත්තේ આવොත් ඒකට අපි කියනවා අදි වෙන් කිරීමක් කියලා. එහෙම අදි වෙන් කිරීමක් දුන්නොත් ඒක බෙදා හැරීමේ වේදන් වල වරහන් ඇතුළේ ලියන්න ඕනේ. ඒ කියන්නේ අඩු කිරීමක් විදියට ඒක පෙන්නන්න ඕනේ. හරි. ඉස්සර තිබ්බා ඒක වෙනත් ආදායමක් විදියට සලකන්න කියලා. දැන් වෙනත් ආදායමක් විදියට ගන්නෙ නැහැ. හරි මේ විදියට. බෙදා හැරීමේ වියදම් වල අඩමාන ණය අධිවෙන් කිරීමක් නම් ලියන්නේ මේ විදියට ලියනවා මේ වරහණක් දාලා. හරි. ඌණවෙන් කිරීමක් නැතිනේ ඒක මේ විදියට ලියන සාමාන්‍ය වියදම ලියන විදියට ලියනවා. හරි. මොකද අධිවෙන් කිරීම නිසා වියදම අඩු වෙනවා. ඒකයි වරහන් ඇතුළේ ලියන්නේ. ඌණ වෙන් කිරීම නිසා වියදම් වැඩි වෙනවා. ඒකයි එකතු කිරීම දාලා ලියන්නේ. right. ඔය තමයි මූලික වශයෙන් ණයගති ණය පාලන කිරීමක අන්තර්ගත වෙන්නේ. right. අපිට හම් වෙන්නේ ණයගති ණය පාලන කිරීම වල මෙන්න මේ වගේ අවුට් එකක් එක තමයි ලැබෙන්නේ. හරි. 31 වෙනි ඊට පස්සේ තව ගන්නක් තියෙනවා. ඒක වඩ හදන්න try කරන්න. හදන්න නැහැ. ඔව් අඩමාන ණය කිරීම හදන්න නැහැ. මම නිකන් එක්ස්ප්ලেইন කරන්න ගත්තේ. මොකද මේකේ මේ ගානේ තියෙනවා අඩමාන ණය හදන්න. හරි 30 වෙනි ගානේ තියෙනවා අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හදන්න කියලා තියෙනවා. මේ අඩමාන ණය වෙන් කිරීම 10%ක ප්‍රතිපත්තිය කියලා එහෙම දීලා තියෙනවා. ඒ නිසා ඒ වල එක හදනකොට නැත්නම් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකයි මම ඒ ගානේ එතන ඇඩ් කරලා ගත්තේ. හරි. 30 වෙනි ගාන වල හදන්න. හරි. ඒක අතර කියලා දුන්න විදිහටම ඔක්කොම ටික ඉලක්කම් දාන යනවා. 31 වෙනි ගාන බලමු. ඒක හදමු අපි. සමීර ව්‍යාපාරයේ වෙළඳ විපිතු දෑ පිළිබඳ තොරතුරු පහත් විදියට දැක්කලා තියෙනවා කියලා දෙලා තියෙනවා. හරි. අපි ඉල්ලන්නේ එක තමයි ඉස්සර වෙලා බලන්න ඕනේ. ඉල්ලන්නේ වැරදි නිවැරදි කිරීමට පෙර පාලන කිරීම, වැරදි නිවැරදි කරන පසු සංශෝධන වෙළඳ විපිතු පාලන කිරීම, ශේෂ ලැයිස්තු ශේෂ හා පාලන කිරීම ශේෂ වෙනස. හේතු ඊට පස්සේ නිවැරදි ලාභය ගණනය කිරීම. right. රූල් කරගන්න මේ දෙකට මේකට ඕන T ගිණුමක් වැරදි නිවැරදි කිරීමට පෙර පාලන ගිණුම ඒකට T ගිණුමක් දෙවෙනි එකට T එකක් ශේෂ ලැයිස්තු සංශෝධනය කිරීම කියලා කියන්නේ මේ වගේ වෙන්න ඕනේ ඒක මේ වගේ ටිකක් ලියලා ගන්න පුළුවන් අපිට ඒකට ආකෘතිය අවශ්‍ය නැහැ හරි ඕනෙම නම් අර ලාභ සංශෝධනයක් වගේ එකක් දාලා හදන්න පුළුවන් ඊට පස්සේ කියන්නේ ශේෂ ලැයිස්තු වෙනස් වීමට හේතු ඊට පස්සේ ලාභයේ නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් එළනවා ඒකටත් මෙතන ලාභ සංශෝධන කියන එක මේ විදිහට හදන්න පුළුවන්. හරි. ඔයාලා ඉස්සරහට T ගිණුම් දෙකක් රෝල් කරගන්න. හරි. පොඩි T ගිණුම් දෙකක් එන්නේ. මේ ටික විස්තර පාරෙන් ලියමු. මුලින්ම දාගන්න වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම කියලා. හරි. වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම කියලා පළවෙනි T ගිණුම නම් කරන්න. ඒක තමයි
වැරදි නිවැරදි කිරීමට පෙර පාලන ගිණුම කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයේ දැනට ගහලා තියෙන පාලන හරි වෙළඳ කිවිය යුතු පාලන ගිණුම. ඊට පස්සේ ටී ගිණුම ගහන්න ඒක ටිකක් ඉඳ තියෙනවා. ඊළඟ එක තමයි සංශෝධිත වෙළඳ කිවිය යුතු පාලන ගිණුම. ඒ කියන්නේ ඒකේ වෙලා තියෙන වැරදි නිවැරදි කරන්න අපි ගන්න පාලන ගිණුම. ඊට පස්සේ ලාභ සංශෝධනය කිරීමේ ප්‍රකාශන කියලා ලියන්න. ඊට පස්සේ ඒක යටතේ මුලින්ම කෙටුම්පත ලාභයට යන්න. කෙටුම්පත ලාභය. ඊට පස්සේ මෙතන රෝල් දෙක තුනක් අතරලා තියන්න. හරිද? මේවා ලියන්න එපා. හරි. මෙතන තිබ්බා කියලා ලියන්න එපා ඈ. කෙටුම්පත් ලාභය කියලා ලියලා රෝල් 3-4ක් අතරලා තියන්න. ඊට පස්සේ ශේෂ ලැයිස්තුවේ සහ පාලන කිරීම ශේෂ වෙනස් වීමට බලපා හේතු කියලා ලියලා තියන්න. හේතු ටික පහලින් හේතු වෙනවලීම. හරි. ඒව පස්සේ ලියන්න. එම ලියලා තියන්න. right දන්න අය මයිත් එක්කම හදන්න. ඒ කියන්නේ මාත් එක්කම සාකච්ඡා කරගෙන හදන්න. right මාත් එක්කම කතා කරගෙන හදපු මේ හරිද? මේක දන්නවනේ. ඒ නිසා හරි අමේෂ. අමාෂා sorry අමේෂා නෙවෙයි අමාෂා. හරි. ආකුණු ගහනවනම් පොඩ්ඩක් කියන්න. හරි පටන් ගමු හදන්න. ඉස්සරම් තියෙන 30000 331 දිනට වෙළඳ ගෙවිය යුතු ශේෂ ලැයිස්තුව මේ දීලා තියෙනවා අපිට. හරි ඊට පස්සේ 30000 331 දිනට ශේෂයන් ටිකක් දීලා තියෙනවා. මේ තියෙන ආරම්භක ශේෂය. හරි මෙතන මේ ශේෂය ගෙල් දාලා තියෙන ඒක ආරම්භක ශේෂය. ගැනුම් ආපස්සයම් චෙක්පත් කෙවීම වට්ටම් අගරි චෙක්පත් පමාපොලි. ඊට අතරේක තොරතුරු ටිකක් දීලා තියෙනවා. එතනින් තමයි ගන්න හදන්න පටන් ගන්න අපි. සීගි පමාපොලි 3000ක්වත් ඒ 3000ක ලෙස පාලන කිරීමේ සටහන කර ඇත. හරි. මේ පාලන කිරීමේ සටහන වෙලා තියෙන සීගි පමාපොලි රුපියල් 2000යි. හරිද? හැබැයි පමාපොලි කීයද? ඇත්ත පමාපොලි රුපියල් 3000යි. කීයක් අඩුවෙන්ද අපි සටහන් කරලා තියෙන්නේ? රුපියල් 1000ක් අඩුවෙන් තමයි ලියලා තියෙන්නේ. එහෙනම් පමාපොලි රුපියල් 2000 හරිද? පමාපොලි රුපියල් 2000 පාලන කිරීමේ ලියන්න. හරි පාලන කිරීමෙන් දැන් පමාපොලි කියන්නේ කොහෙද? බැර පැත්තේ. නම් බැර පැත්තේ ලියනවා පමාපොලි කියන 2000යි. ඒක ලියන්නේ වෙළඳ ගෙවිය යුතු පාලන කිරීම. හරි වැරදි නිවැරදි කරන්න කලින් එකේ. දැන් වැරදි නිවැරදි කරන්න ඕනේ. පමාපොලි කීයද තියෙන්න ඕනේ? 3000ක් තියෙන්න ඕනේ. හැබැයි ලියලා තියෙන්නේ දැන් 2000යි. කීයක් අඩුයිද? 1000ක් අඩුයි. ඒ අඩු වෙන 1000 මොකද කරන්නේ? සංශෝධිත වෙළඳ ගෙවිය යුතු පාලන කිරීම සංශෝධිත වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම බැර කරනවා 1000. හරි. ඒ කියන්නේ 3000ක් තියෙනවනේ. හරිද? ඒක 3000ක් තියෙනවනේ. ඒක හරියට ලියලා තියෙනවා ශේෂ ලැයිස්තුවේ. හරිද? ශේෂ ලැයිස්තුවට ඒක හරියට ගිහිලා තියෙනවා. හැබැයි ගිණුමට ගිහිලා තියෙන රුපියල් 2000ක් කියලා. අපි ඇදලා කියන්නේ ඩීගේ ගෙනුම අඩුවෙන් ඩීගේ කිරීම සටහන් කොට ඇත. අනිකුත් ගනුදෙනු ඩීගේ කිරීම නිවැරදිව සටහන් කොට ඇත කියලා කියනවා. ඩීගේ ගෙනුම අඩුවෙන් ඩීගේ කිරීම සටහන් කොට ඇත කියලා කියනවා. හරි ඩීගේ ගෙනුම අඩුවෙන් එයාගේ කිරීම. එතකොට පෞද්ගලික නැත්නම් ණය හිමියන්ගේ පෞද්ගලික කිනුමක වෙලා තියෙන ගැළපීමක ditth සටහනක් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒක වෙන වැරදි පාලන ගිණුමට බලපාන්නේ නැහැ. හරි? ණය ගැතියෙක් ණය හිමියන්ගේ
හරි ණය ගැතියෙක්ගේ හරි පෞද්ගලික කිනුමක හරිද ඔහුගේ ගිණුම කියලා මේ කියන්නේ මේ D ගේ ගිණුම අඩුයි D ගේ ගිණුම සටහන. ඒ කියන්නේ D කියන එකයි ගිණුම අඩුවෙන් දෙන්න ලියලා දෙන්නේ. ඒක පාලන ගිණුම වලට සම්බන්ධයක් වෙන්නේ නැහැ. ඒක එන්නේ ශේෂ ලැයිස්තුව සංසන්දනය කරනකොට. හරිද? මොකද ශේෂ ලැයිස්තුවේ දැන් තියෙන්නේ ගිණුම් අඩුවෙන් සටහන් වෙනවා. ඒ නිසා ශේෂ ලැයිස්තුවට එක බලපාන. හරිද? ඒ නිසා පාලන ගිණුමට ඔකේ බලපෑමක් නැහැ. ඒ නිසා මේ එළද කිවිතු පාලන කිරීම සහ සංශෝධිත පාලන කිරීම එක සටහන් වෙන්නේ නැහැ. ඒ දෙකට බලපාන්නේ නැති නිසා අනිවාර්යයෙන් ලාභ සංශෝධනයට එක බලපාන්නේත් නැහැ. හරිද? ලාභ සංශෝධනයට එක බලපාන්නේ නැහැ. ඉතින් ශේෂ ලැයිස්තු විශේෂ හා පාලන කිරීම ශේෂ වෙනස් වෙන්න හේතුවක් විදිහට මේක බලනවා D ගැනුම් වැඩි අඩුයි. වැඩි නෙවෙයි අඩුයි. හරි එතන ලියා ගන්න ශේෂ ලැයිස්තුවේ හා පාලන කිරීම ශේෂ වෙනස් වීම බලපෑම හේතු එකක් තමයි D ගේ ගැනුම් අඩුවෙන් සටහන් වීම. අපිට වටිනාකමක් දීලා නැහැ මෙතන. දීලා නැති නිසා කොහොම තියන්න. දීලා නැති නිසා එහෙම තියන්න. වටිනාකමක් නැහැ. හරි වටිනාකම අපිට හොයාගන්න පුළුවන් පස්සේ. දැනටම නිකන් දීලා තියාගන්න. ඔන්න එකක්. හරි. ඊළඟ එක චෙක් පත අගරෝ බැවින් වට්ටමද අවලංගු වේ. හරි චෙක් එක අගරු වෙලා තියෙනවා. මේ තියෙන අගරු වෙලා තියෙන චෙක් එක D ගේ චෙක් එක අගරු වෙලා තියෙනවා. ඒත් එක්කම එයාට දුන්න මේ වට්ටමත් අගරු වෙනවා. හරිද? අහිමි වෙලා තියෙනවා. හැබැයි ඒක සටහන් වෙලා නැහැ කියලා තමයි මෙතන කියන්නේ. හරි. එතකොට දැන් මෙතන බලන්න වට්ටම ගිණුම්ගත වෙලා තියෙනවා. හරිද? වට්ටම ගිණුම්ගත වෙලාම තියෙනවා. එතකොට චෙක් පත ලැබිලා තියෙනවා 50ක්. වට්ටම 5000ක් ගිණුම්ගත වෙලා තියෙනවා. හැබැයි චෙක් එක අගර වුණාට පස්සේ අහිමි කළ වට්ටම ගැන සටහනක් කරලා තියෙනවද? නැහැ. අහිමි කළ වට්ටම සටහන් වෙලා නැහැ. එතකොට අගර වෙලා තියෙන චෙක් එක ගිණුම්ගත වෙලා තියෙන නිසා අගරු කළ චෙක් පත වෙළඳ ගෙවිය යුතු පාලනය කිරීම හර වෙනවා 50ක්. කන්නේ බැර වෙනවා 50ක්. හරි අගරු කළ චෙක් එක බැර වෙනවා වෙළඳ ගෙවිය යුතු පාලනය කිරීම 50ක්. ඒක සටහන් කරනවා. ඒක සටහන් කරාට අර දුන්න වට්ටම මොකද වෙලා තියෙන්නේ? දුන්න වට්ටම අහිමි වෙච්ච එකේ සටහන් වෙලා නැහැ. ඒ අහිමි වෙච්ච එක සටහන් නොවීම සංශෝධිත වෙළඳ ගෙවිය යුතු පාලනය කිරීම බැර කරන්න ඕනේ. හරි මොකද ඒක දැනට සටහන් වෙලා නැහැ. හරි එතකොට ලාභ සංශෝධනය කරනකොට මේක බලපානවා මොකක්ද? මේ රුපියල් 5000 වට්ටම හරි ඒ කියන්නේ ලද වට්ටම් කියන්නේ ලාභයේ වැඩිවීමට බලපානවා. එතකොට දැන් වෙන ආදායමක් නිසා දැන් ඒක අහිමි කරාට පස්සේ මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. ඒ නිසා වට්ටම අඩු කරන්න මේ අහිමි වෙච්ච වට්ටම නිසා ලාභය 5000කින් අඩු වෙනවා. ඒත් එක්කම ප්‍රමාණපලින් කියන්නේ අපිට වියදම ඒ නිසා ලාභය තවත් රුපියල් 1000කින් අඩු වෙනවා. මොකද දැනට ගිණුම්ගත වෙලා තියෙන 2000යි ඒ කියන්නේ 2000යි ලාභයෙන් අඩු කරලා තියෙන්නේ. නමුත් ඇත්තටම 3000ක් ලාභයෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් තව 1000ක් අඩු කරන්න ඕනේ. ඒකත් කෙටුම්පත් ලාභය නිවැරදි කරන තැන. හරි. ඒකත් දාගන්න ලාභ සංස්කෘතියට මේත් එක්කම හදාන්නේ. ඊට පස්සේ ඒගෙන් ලැබිය යුතු රුපියල් 15000ක මුදලක් ගෙවිය යුතු ශේෂයකට හෙළව් කිරීම මගහැරියත කියලා කියනවා. හරි 15000ක මුදලක් ගෙවිය යුතු ශේෂයට හෙළව් කිරීම මගහැරිලා තියෙනවා. දැන් ශේෂ හෙළව් කිරීමක් තියෙන්නේ. දැන් ශේෂ හෙළව් කිරීම කොහොමද කියන්නේ? ශේෂ හෙළව් කිරීම මේක සටහන් වෙලා නැහැ. ශේෂ හෙළව් කිරීම කොහොමද කියන්නේ? ණයකති පාලන කිරීම හර ණයහිමි පාලන කිරීම ණයකති පාලන කිරීම බැර ණයහිමි පාලන කිරීම හර. නම් වෙළඳ ලැබිය යුතු පාලන කිරීම කියලා දාන්න එතන. වෙළඳ ලැබිය යුතු පාලන කිරීම රුපියල් 15000.
ඔය විදිහට ලියන්න වෙනද ලැබිය යුතු පාලනය. දැන් සංශෝධිත වෙනද ලැබිය යුතු පාලනය කියලා 15000 හරක කරා. ඒක ලාභයට බලපානවද? නෑ. ඒක ලාභයට බලපන්නේ මොකද මුදල් ශේෂ හිලක් කිරීමන්නේ. ඒක මුදල් සම්බන්ධව බලපාන. ඊට පස්සේ අඩමාන ණය වෙන් කිරීම 105යි කියලා කියනවා. ඒක තියන්නේ ඒක අන්තිමට අපි හදමු අඩමාන ණය වෙන් කිරීම. කෙටිමුපත් ලාභය 331 දිනට 42000ක් කියලා කියනවා. හරි කෙටිමුපත් ලාභය 42000 එනවා. මෙතන දාගන්න කෙටිමුපත් ලාභය කියන එක 42000. ඊට පස්සේ මෙතන තව දෙයක් වෙනවා මේ අහිමි කළාට පස්සේ වට්ටම මෙතන වට්ටම අහිමි වෙනවනේ. ඒ අහිමි වෙන වට්ටම DK කියන මේ සටහන් වෙනවා. ඒ කියන්නේ යාගේ පෞද්ගලික ගිණුමටත් එක බලපානවා. එතකොට දැනට DK පෞද්ගලික කියන මේක සටහන් වෙලා නැති නිසා යාගේ අහිමි කළ වට්ටම් විදියට 5000ක් සංශෝධිත මෙතෙන්ට එකතු වෙනවා. නෑ එකතු වෙනවනේ අඩු වෙනවනේ අඩු වෙනවා. අහිමි කළ වට්ටම 5000 අඩු කරන්න ඕනේ සංශෝධිත වෙනද කිවිතු පාලනයේ ශේෂ. හරි. එකට බලපාන හේතුව. මොකද අහිමි කළ වට්ටම සටහන් වෙලා නැහැ නේද? right. ඊට පස්සේ මෙතන ආරම්භක ශේෂය එකතු කරන්න දැන් මේ දෙන්න මේ ටික ගත්තට පස්සේ අපිට පුළුවන් මෙතන හදා ගන්න මේකේ ආරම්භක ශේෂයන් ටික ඔක්කොම එකතු කරලා ගන්න. ඒ වගේ වෙනසක් නැහැ. මෙතන ආරම්භක ශේෂයන් වල එකතු මේ 40000 වෙනම ගන්න ඕන. හරිද? ඒක අඩු කරන්න එපා. 40000 ලියන්න ඒ ණය වේලද ගෙවිතු පාලනය කිරීමේ මේ හර පැත්තේ ලියන්න 40000යි. අනිත් තුන ඒක බැර පැත්තේ ලියන්න. අනිත් තුන බැර පැත්තේ ලියන්න. මේ තුන එතන එනවා 70 71 140යි 260යි නේ 260යි. ඒක එනවා වෙනද ගෙවිතු පාලනය කිරීමේ බැර පැත්ත. ඊළඟට ගැණුම් වල එකතු ගැණුම් වල වෙනසක් නෙමෙයි නේ. ඔය ටිකම තමයි ගැණුම් වල එකතු බලන්න කීයද කියලා. ගැණුම් වල එකතු කීයක් වෙනවද බලන්න. හත්සිය හැටයි. හත්සිය හැටයි ඒක වෙළඳ ගෙවිතු පාලනය කිරීම ලියන්නේ 760යි සංශෝධිත කිනුවේ 760යි. ඊළඟට ගැණුම් හරි ආපසු යවම් වල එකතු ගන්න එතන 20යි 30යි 55යි ආපසු යවම් 55යි ඊට පස්සේ චෙක්පත් ගෙවීම 200යි 340යි 390යි නේ චෙක්පත් ගෙවීම 390යි බැංකු 390යි ණයහිමි පාලනය කිරීම හර වෙනවා ඊට පස්සේ වට්ටම 30යි 40යි 50යි 50000යි ණයහිමි පාලනය කිරීම මෙතනත් හර වෙනවා වට්ටම ඊට පස්සේ අකරු චෙක් 50යි වෙනුම් ගත කරා ඒක ගත්තා අවසාන ශේෂය ගන්න මෙතන මේ ටික එකතුව ගන්න මෙතන එකතු කීයක් එනවද
ඉතින් ඔක්කොම හර ශේෂය තියෙන්නේ බැර ශේෂය හිමනේ එකක්වත් ඔක්කොම හර ශේෂය තියෙන්නේ නෑ නෑ මේ බැර හර ශේෂය නෑ ඔක්කොම බැර ශේෂය තියෙන්නේ හරි ඔක්කොම බැර ශේෂය තියෙන්නේ එතන එකතු වෙනවා අවසාන ශේෂය 548යි 548ක් වෙනවා ඒ දීලා තියෙන ශේෂ ලයිස්ට් විශේෂය හරිද පාලන කිරීම ශේෂය නෙවෙයි පාලන කිරීම ශේෂය මීට වඩා වෙනස් ඒ නිසා 548ක් වෙනවා ඒන 548 මෙන්න මෙතන ලියන්න වෙනද ගෙවිය යුතු ශේෂය ලයිස්ට් ශේෂය 548 තර 548 ඊට පස්සේ අර ශේෂ හිලව් කිරීමත් මෙතන කියන මේ ශේෂ ලයිස්ට් සටහන වෙලා නැහැ. මේ හින්දායි 15000 සටහන වෙන්න ඕන. එතකොට එතන 15000. ඒ 15000 ඒ 15000 මෙතන ශේෂයට එකතු වෙනවා. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේක වෙලද ලැබී යුතු පාලනය කිරීම කියන්නේ වැරදි එක මුලින්ම හදපු එක ලෝක එකතු කරලා. හරි මේක එකතු කරලා. මේ පැත්තට එකතු කරලා. හරි එකතු කරාට පස්සේ මෙතන ශේෂය එනවනේ. දැන් මේකේ හර ශේෂිකුත් තිබ්බනේ කලින්. ඒව ගැන හිතන්න එපා. ඔයා එන පැත්තට එකතු කරලා. මොකද අවසානයේ හර ශේෂයක් තියෙනවා කියලා කියන්නේ නැති. එස තේටි එකතු කරාම අවසානයේ තියෙන ඒකට බැර ශේෂය. 537ක් වෙනවා. ඒ ශේෂය තමයි ඊට පස්සේ සංශෝධිත වෙනද කිවිදු පාලක කිරීමේ ආරම්භක ශේෂය විදිහට ගන්නෙ. බැර පැත්ත. අරගෙන ඔකත් එකතු කරා. හරිද? ඒකත් එකතු කරාට පස්සේ සංශෝධිත කිරීමේ පහළට එනවා ශේෂය. 528ක් වෙනවා. 528ක් වෙනවා. මෙතකොට මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් නිරූපකණය කළ යුතු ශේෂය කියලා කියන්නේ මෙන්න මේ ශේෂය. හරි? ණය හිමියෝ විදිහට මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් නිරූපණය කරනවා මෙන්න මේ. ණය හිමියෝ විදිහට මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් නිරූපණය කරන්නේ මෙන්න මේ ශේෂය 528යි. ඊට පස්සේ 528 ශේෂය මෙතන ශේෂ ලයිස්තුවේ ශේෂ වෙනස් වීම හේතු කියන දරන එතන සංශෝධිත වෙළඳ ලැබිය යුතු දින විශේෂ යන 528යි. හරි ඒතර විතර 548ක් එන්න ඕන. එතකොට මෙතන එන වටිනාකම දැන් ඔන්න හොයා ගන්න පුළුවන් ඔයාලට. මෙතන එන වටිනාකම හොයාගන්න. 548න් අඩු කරන්න 5ක් නෑ 548ට 5ක් එකතු කරලා මේ දෙන්නව අඩු කරා. එතකොට මෙතෙන් ගන්නද ශුන්‍යද? ධනක ඍණ උත්තරයක් වෙනවා. ඍණ උත්තරයක්ද ධන උත්තරය දෙන්න කියන්නේ බලන්න. 548ට 5ක් අඩු එකතු කරලා හරි 548ට 5 එකතු කරලා මේ දෙන්නව අඩු කරන්න. 15යි 528යි අඩු කරන්න. කීයක් එනවද? පහේ ධන උත්තරයක් දෙන්නේ.
අඩුවෙන් මේ මෙතන මේ වැඩියෙන් කියලා හදාගන්න ඔය ටියුට් එකේ ප්‍රශ්න. අඩුවෙන් ආව නම් එකතු වෙන්න බෑ. අඩුවෙන් වැඩියෙන් තමයි. අඩුවෙන් මෙතන වැඩියෙන් තියෙන්නේ. මෙතන හදාගන්න තමයි. වැඩියෙන් කියලා වාසා ගන්නවා. මං කියලා දෙනම් මේ අනිත්‍ය ගණ ඊළඟ ගන්න හදනකොට ඔක මේ ඉක්මනට හොයාගන්න පුළුවන් පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා ඔක හොයාගන්න. හරි ඒක ඊළඟ ගන්න හදනකොට බලමු. හරි දැනට මතක තියාගන්න. ඊපස්සේ මෙතන ලාභය එකතු කරන්න. එතකොට නිවැරදි ශුද්ධ ලාභය වෙන්නේ 36000යි. ඊට පස්සේ මෙතන මම කියවනේ අතාරින්නේ කියලා එකක් මොනවාද අඩමාන ණය වෙන්නේ කිරීම. දැන් ණය ගැතියන්නේ අඩමාන තියෙනවා. ණය හිමියට අඩමාන ණය තියෙනවා. ණය හිමියන් අඩමාන ණය නැහැ. ඒ නිසා ඒක ගලවන්න එපා. හරිද? ඒක ගලවන්න එපා. ඒක ඔයාලා අමාරු දාන්න දීලා තියෙන එක. ඒ නිසා ඒක ගලවන්නේ. ඔය විදිහට තමයි එතකොට ණය හිමි වගකීම විදිහට ජංගම වත්කම් යටතේ ලියන්නේ කියද 528යි. 528යි. එතකොට නිවැරදි ශුද්ධ ලාභය වෙන්නේ 36000යි. 36000. පැහැදිලිද? දැන් ඔය කියලා දුන්න දෙකෙන් මොකද ප්‍රශ්නයක් තියෙනවද? නැත්නේ. බඩගිනිද? බඩගිනිනේ තුමතයි. ඒකම කියනනේ. right. හරි 32 ඉඳන් හදාගෙන ඉන්න.